ධම්මානුපස්සනා එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න. සම්මා සම්බුදු සරණයි සදැහැති ඔබ සැමට. බෞද්ධ රූපවාහිනියෙන් සහ ගුවන්විදුලියෙන් නැවතත් සජීවීව අප මෙලෙසින් ඔබව ආමන්ත්‍රණය කරන්නේ බක් පුර 15ක පොහොව දවසේ සජීවී විකාශයේ මීළඟ විශේෂාංගයත් සමගින්. අද අප්‍රේල් මාසයේ 26 වෙනිදා සඳුදා දවස. සාමාන්‍ය දවසක නම් සඳුදා දවසේ බෞද්ධ රූපවාහිනියෙන් ඔබට උදෑසන 8ට නරඹන්නට අවස්ථාව ලැබෙන්නේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාමේ වැඩසටහන. ඉතින් අද පොහොව දවස නිසාවෙන් වැඩසටහන් වල වෙනසක් සිදු වෙන නිසා ඔබට අද උදෑසන කාලයේ ධම්මානුපස්සනා වැඩසටහන නරඹන්නට ශ්‍රවණය කරන්නට අවස්ථාව උදා වුණේ නැහැ. කෙසේ වෙතත් ඒ අදුපාඩුව සපුරාලමින් දැන් අප සූදානම් වන්නේ සජීවීව ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාමේ වැඩසටහන බෞද්ධ රූපවාහිනියෙන් සහ ගුවන්විදුලියෙන් ඔබ වෙත ගෙන එන්නට. ඉතින් අද පොහොව දවසේ අප සෑම දෙනා වෙත මෙත් සිතින් මේ වැඩසටහන වෙනුවෙන් වැඩමවා වදාළ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අවසරයි පූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි ගෞරවනීය ස්වාමීන් වහන්සේව මෙන්ම කොළඹ හත බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත අවසරයි පූජනීය තලල්ලේ චන්දකිත්ති ගෞරවනීය ස්වාමීන් වහන්සේවත් අපි සියලු දෙනා දොහොත් මුදුනත් හිතබා සාදු නාදනං වා පිළිගනිමු. සාදු සාදු සාදු. ඔබට අද පුරා පැය එකහමාරක කාලයක් මේ වැඩසටහන මෙලෙසින් සජීවීව බෞද්ධ රූපවාහිනියෙන් සහ ගුවන්විදුලියෙන් ශ්‍රවණය කරන්නට ඉඩකඩ ලැබෙනවා. ඉතින් මේ සඳහා Tamanගේ සදැහැති දායකත්වයේ එක්කාසු කරන පිරිස මේ ස්ථානයේ tempatව ඉන්නවා. අපි ඔවුන්ට ආරාධනා කරනවා ප්‍රථමයෙන්ම තිලෝගුරු බුදු පියාණන් වහන්සේ උදෙසා මල් පූජා කරන්නට. ඉන් අනතුරුව ගෞරවනීය ස්වාමීන් වහන්සේ වෙත දෙහත් වට්ටිය පිළිගන්වා මේ වැඩසටහන වෙනුවෙන් චාරිත්‍රානුකූලව ආරාධනා කරන හැටියට. යතරතුරේ අපි දායකත්වයේ පිළිබඳව සිහිපත් කරන්නට කැමතියි. අද මේ වැඩසටහන වෙනුවෙන් Tamanගේ දායකත්වයේ එක්කාසු කරන්නේ මාකේ විට පදිංචි තිස්ස සහ සුජාතා ගුණසේකර යුවල, ඒ වගේම දොරටියාව කුරුණෑගල දොරටියාවේ පදිංචි පරාක්‍රම සහ ජානකී කුලතුංග යුවල, ඒ වගේම කුරුණෑගල වැහැර පදිංචි මෛත්‍රී සහ ලංකා විජේසිංහ යුවල, මෙන්ම කොළඹ පදිංචි චන්ද්‍රා අතුකෝරළ මහත්මිය කියන පින්වත් පිරිස. ඔවුන්ගේ එක්කාසුවෙන් ඔවුන් සියලු දෙනාගේ දායකත්වයෙන් තමයි අද දවසේදී මේ වැඩසටහන අප පුරා පැය එකහමාරක කාලයක් මේ උතුම් පොහොව දවසේ ඔබ වෙනුවෙන් සජීවීව sannivedanaya කරන්නේ. හොඳයි, දැන් දායක පිරිස බුදු පියාණන් වහන්සේ උදෙසා මල් පූජා කිරීමෙන් අනතුරුව ස්වාමීන් වහන්සේලා වෙත දෙහත් වටේ පිළිගන්නවා මේ වැඩසටහන වෙනුවෙන් චාරිත්‍රානුකූලව ආරාධනාව සිදු කළා. අපි කල් වේලා නොගෙන ගෞරවනීය මහා සංඝරත්නයට নমස්කාර පූර්වක වැරයුම් කරමු. මෙතෙන් පටන් ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡා මේ වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යන ලෙසට අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද උතුම් බක් පුර 15ක පොය දවස. මේ උතුම් පොය දවසේ කොළඹ සම්බෝධි මහා විහාර මේ ධර්ම පරිශ්‍රයට ඒකරාශී වූ පින්වත් හැම දෙනාම වෙනුවෙනුත් බෞද්ධ රූපවාහිනිය ඔස්සේ ලොව පුරා විහිදී විසිරී පැතිරී සිටිමින් මේ වැඩසටහන නරඹන පින්වත් ඔබ සෑම සියලු දෙනාම වෙනුවෙනුත් අපි බලාපොරොත්තු වන්නේ
සම්බෝධි මහා විහාරස්ථානයේ පෝදා සිල් වැඩසටහනේ මේ වෙලාවට નિયમિત ධම්මානුපස්සනා සජීවී ධර්ම සාකච්ඡාව හා එක්වන්න. අපේ නිවේදක මහත්මයා කලින් සිහිපත් කළ සෙයින් වෙනදා සඳුදා උදාසන කියන්නේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව පවත්වන වෙලාව. අද දවසත් සඳුදා දවසක් වුවත් පුරපසළොස්වක පොහොය නිසා පොහොය දවසේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව මේ වෙලාවට නියමිත නිසා අපි මේ සාකච්ඡාව මෙලෙසින් සිද්ධ කරන්නේ. ඉතින් සිරිත් පරිදි මේ සාකච්ඡාව සඳහා වැඩම කරලා ඔබට අපට ඇතිවෙන ප්‍රශ්නවලට පිළිතුරුත් ගැටලුවලට විසඳමුත් ලබා දෙමින් තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය නිර්ලෝභීව අපට බෙදා හරිනු ලබන අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඩුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද කර්මස්ථානාචාර්ය අතිපූජනීය මිරහවත්ති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ පළමුවෙන්ම අපි පාද නමස්කාර පූර්වකව ගෞරවයෙන් පිළිගන්නවා. අද මේ උතුම් ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සඳහා සිය සදැහැති දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ මාකේවිට පදිංචි තිස්ස සහ සුජාතා ගුණසේකර යුවල, කුරුණෑගල දොරටියාවේ පදිංචි පරාක්‍රම සහ ජානකී කුලතුංග යුවල, කුරුණෑගල වැහැර පදිංචි මෛත්‍රී සහ ලංකා විජේසිංහ යුවල, කොළඹ පදිංචි චන්ද්‍රාතු කෝරළ මහත්මනී කියන පින්වතුන්, මියගිය දෙමාපියන් ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙන ඒ වගේම තමන්ගේ සුජීවත්ව වාසය කරන්නා වූ සියලු ඥාතීන්ට දූ දරුවන්ට මුණුබුරු මිනිබිරයන්ට සෙත් ප්‍රාර්ථනා කරන්න. පූජනීය දරණගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේ ඇතුළු දේශකයන්න් වහන්සේලාට ඒ වගේම හැම දිනාටම නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරන්න පින්කම සිදු කරන්නේ. ඉතින් ඒ දායකත්වයේ දරා කටයුතු කරන සදහැවතුන්ගේ සිතැඟි සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ල එලෙසින්ම ඉෂ්ට වේවා කියලා අපි පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම සාකච්ඡාව සඳහා අපි සාකච්ඡාවට බඳුන් කරන්නට බලාපොරොත්තු වන්නේ සංයුක්ත නිකායේ වේදනා සංයුක්තයෙහි සමුද්ද වර්ගයෙහි සඳහන් වෙන කොට්ඨිත කියන සූත්‍ර දේශනාව. ඇත්තටම මේ සූත්‍රය ගැන මම හැඳින්වුවට සූත්‍රයට මාතෘකාව ලබා දෙන්නේ අපේ පඤ්ඤාසිරි හාමුදුරුවෝ. උන්වහන්සේ තමයි අපට සිහිපත් කළේ අපි අද කොට්ඨිත සූත්‍රය සාකච්ඡා කරමු කියලා. කොට්ඨිත කියලා කියන්නේ මහරහතන් වහන්සේ නමකගේ නමක්. කොට්ඨිත නමින් සූත්‍ර පිටකයේ පුරාවටම විවිධ සූත්‍ර දේශනාවන් සඳහන් වෙනවා. මේ සූත්‍රය තියෙන්නේ සංයුක්ත නිකායේ වේදනා සංයුක්තයේ. මහා කොට්ඨිත සූත්‍රය කියලත් සූත්‍ර දේශනාවක් තියෙනවා. මේ සූත්‍රය කොට්ඨිත කියන නමින් විතරයි නම් වෙලා තිබෙන්නේ. කොට්ඨිත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගෙන් කෙනෙක්. උන්වහන්සේට තිබිච්ච සුවිශේෂ හැකියාව තමයි
චතු පටිසම්භිදාවන් පිළිබඳව උන්වහන්සේ බොහෝම ප්‍රවීණයෙක්. අත්ථ ධම්ම නිරුත්ති පටිභාන කියන මේ සුවිශේෂ කාරණා පිළිබඳව උන්වහන්සේ ප්‍රවීණයෙක්. ඒ කාරණා මොනවද කියලා ඉදිරියේදී අපි හාමුදුරුවන්ගෙන් අසා දැනගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට කොට්ටිත මහරහතන් වහන්සේ නිතර දෙවේලේ වෙනත් මහරහතන් වහන්සේලා වෙතට පැමිණිලා විශේෂයෙන්ම සරියුත් මහරහතන් වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ ප්‍රඥාවතුන් වෙත පැමිණිලා තමන්ට ඇතිවෙන යම් යම් ධර්ම ගැටලු විසඳාගෙන තිබෙන බව බොහෝ සූත්‍ර දේශනා දිහා බලනකොට දකින්න පුළුවන්. කොට්ටිත මහරහතන් වහන්සේ පැවිදි වෙලා තියෙන්නේ සරියුත් මුගලන් මහා ශ්‍රාවකයන් වහන්සේලා දෙනම යටතේ. මුගලන් හාමුදුරු තමයි ආචාර්යයන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි උපාධ්‍යායයන් වහන්සේ. හරියට අම්මයි තාත්තයි දෙන්න වගේ. ඉතින් මුන්වහන්සේ නිතර මේ මහරහතන් වහන්සේලා ළඟට පැමිණිලා ඔය චතුපටි සම්භිදාවන් පිළිබඳව විමසන නිසා විග්‍රහ කරුණු කාරණා හොයන නිසා ඒ චතුපටි සම්භිදා පිළිබඳව ප්‍රවීණත්වයක් ඇති භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය බුදු පියාණන් වහන්සේ විසින් උන්වහන්සේ වෙතට ලබා දුන්න බව සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ සූත්‍රය මේ කොට්ටිත සූත්‍රය සාකච්ඡා වෙන අවස්ථාවේදී කොට්ටිත මහරහතන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ බරණැස් නුවර ඉසිපතනාරාමේ. ඔයත් දන්නවා බෞද්ධයෝ ගොඩාක් අය දන්නවා පුරාණ ඉන්දියාවේ තිබිලා තියෙනවා වරුණ සහ අසී කියලා ගංගා දෙකක්. ඒ වරුණ සහ අසී කියන ගංගා දෙකට මැදි වෙලා නගරයක් හදලා තිබුණා. ඒ නගරය වෙළඳ නගරයක්, වාණිජ නගරයක්. එය එදා වාරාණසී කියලා හැඳින්වුවා. පාලියෙන් බාරාණසී වුණා. සිංහලෙන් බරණැස් නුවර කියලා නම් වුණා. මේ බරණැස් නුවර වෙළඳ නගරයක්, ආර්ථිකව සමෘද්ධිමත් වූ නගරයක්, ප්‍රත්‍යපහසුකම් වලින් යුක්ත නගරයක්. ඒ නිසා හිත දියුණු කරන උත්තමයෝ මේ නගරයේ ඇසුරු කරගෙන වාසය කරලා තියෙනවා බොහෝසේ. ඒ විතරක් නෙවෙයි හිමාල වනයේ වැඩ වාසය කරපු එර්දි බල සම්පන්න ඍෂිවරු ආදීන් හිමාලයේ ඉඳලා නගරයට ලුණු සොයා පැමිණීමේදී අහසින් ඇවිල්ලා බිමට බහින තැනක් තිබිලා තියෙනවා. එතනට ඍෂිවරු පතන වෙන තැන නිසා ඉසිපතන කියන නම භාවිතා කරලා තියෙනවා. අතීතයේ හිටි බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් මේ ඉසිපතනය තුල ගැවසෙන මුවන් මරණ එක නවත්තලා තිබුණා. අභය භූමියක් කරලා තිබුණා ඒ ඉසව්ව. ඒ නිසා මුවන්ට අභය දුන්න ස්ථානය නිසා මිගදාය කියන නමින් ඒ ස්ථානය හඳුන්වලා තිබුණා. ඉතින් මෙන්න මේ කියන ස්ථානයෙහි තමයි කොට්ටිත මහරහතන් වහන්සේ මේ සූත්‍ර සාකච්ඡාව සිද්ධ කරන කාලයේදී වැඩ ඉඳලා තියෙනවා. කොට්ටිත මහරහතන් වහන්සේත් සාරිපුත්ත මහරහතන් වහන්සේත් ඒ බරණැස් නුවර ඉසිපතනාරාමේ මිගදායේ වැඩ වාසය කරන වෙලාවක කොට්ටිත මහරහතන් වහන්සේ පින්වත්නි භාවනානුයෝගීව ඉඳලා සමවතින් සමාධියෙන් නැගී ඉඳලා සාරිපුත්ත මහරහතන් වහන්සේ සොයාගෙන ගිහිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් විමසනවා කොහොමද මේ ඇහත් රූපයත් ආදී වශයෙන් ගැනෙන මේ ඉන්ද්‍රයන් හා බැඳීම ඇතිවන්නේ කියන කාරණය. ඉතින් අන්න ඒ පිළිබඳව දිගහැරෙන කියවෙන සූත්‍රයක් තමයි කොට්ටිත සූත්‍රය.
මා ඊටාම ගෞරවයෙන් අපේ පඤ්ඤාසිරි මාහිමිපාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා අපේ හාමුදුරනේ අපි කොහොමද මේ සූත්‍ර දේශනාව සඳහා දැන් ප්‍රවේශ වෙන්නේ මොන වාගේ ප්‍රශ්නයක්ද කොට්ටිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහා සරියුත් මහරහතන් වහන්සේ වෙතට පැමිණ විමසුවේ අපේ හාමුදුරනේ. තෙරුවන් සරණයි. අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ඉතින් ඇත්තටම ඊටාම විසුතුරු දේශනාවක් කොට්ටිත සූත්‍ර දේශනාව. ඉතින් ඇත්තටම මේ දේශනාව මහරහතන් වහන්සේලා දෙනමක් අතර ඇතිවෙච්ච සාකච්ඡාවක්. ඉතින් අපි බැලුවොත් අවංකවම අපේ ලොකු අයියා වගේ. ඇත්තටම භික්ෂුන් වහන්සේලා වන අපේ පළවෙනි සහෝදරයා තමයි සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. ඒකට සාරිපුත්‍ර මහරහතන් වහන්සේ තවත් මහරහතන් වහන්සේ නමක් සමග කරපු සාකච්ඡාවක්. ඉතින් මම අපේ ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න කලින් මේ මහරහතන් වහන්සේලා ඇයි ධර්ම සාකච්ඡා කරන්නේ කියන එකත් චුට්ටක් මතක් කරන්න කැමතියි. මොකද රහතන් වහන්සේලාට ධර්ම සාකච්ඡා කරලා අමුතුවෙන් හදන්න දෙයක් නැහැනේ. උන්වහන්සේලා සියලුම කෙලෙස් සෝදා හැරලා තියෙන්නේ. රහතන් වහන්සේලා ධර්ම සාකච්ඡා කරන්නේ පළවෙනි දේ තමයි අපි වගේ අයට මේ ගැඹුරු ධර්මය තේරුම් ගන්නට පහසු වෙන්නටයි උන්වහන්සේලා ධර්ම සාකච්ඡා කරන්නේ. ඊළඟට ධර්මයට තියෙන ගෞරවයක් හැටියට මහා රහතන් වහන්සේලා ධර්ම සාකච්ඡා කරනවා. පින්නතුනේ මේ ධර්ම සාකච්ඡාව අවසානයේ පින්නතුලට තේරෙයි රහතන් වහන්සේලා සාකච්ඡා කරන්නේ සාමාන්‍යයෙන් අමුතු අපබ්‍රංශ නෙවෙයි. අපි කවුරුත් දන්න අවබෝධයක් කරා යන්නට පුළුවන්. ඒ වගේම නිවනින් කෙලවර වෙන සාකච්ඡා තමයි රහතන් වහන්සේලා සිද්ධ කරලා තියෙන්නේ. දැන් අපේ පූජනීය ස්වාමීන් වහන්සේ අහුවා දැන් මේ සූත්‍ර දේශනාවට ප්‍රවේශයක්. ඇත්තටම කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා පින්වත් සාරිපුත්‍රයන් වහන්සේ මේ ඇහි බන්ධනය රූපයද නැත්නම් රූපයේ බන්ධනය ඇසද? එහි මොකද්ද? ඇහැ රූපයට බැඳිලා තියෙනවද? නැත්නම් රූපය ඇහැට බැඳිලා තියෙනවද? ඉතින් කවදාවත් ඔයගේ ප්‍රශ්න අපට ඇති වෙන්නේ නැහැ නේද? සාමාන්‍යයෙන් අපිට ඇති වෙන්නේ වෙනත් අමුතු විදිහේ ප්‍රශ්න. නමුත් මේ ධර්මයේ කරා යන කෙනෙකුට ඉතින් ඇති වෙන්න ඕන ප්‍රශ්න තමයි මේ වගේ ප්‍රශ්න. ඉතින් කොට්ටිත මහරහතන් වහන්සේ ඇහුවේ මොකද්ද? මේ ඇහැ රූපයට බැඳිලා තියෙනවද? නැත්නම් රූපය ඇහැට බැඳිලා තියෙනවද? කන ශබ්දයට බැඳිලා තියෙනවද? නැත්නම් ශබ්ද කනට බැඳිලා තියෙනවද? නාසය ගඳ සුවඳට බැඳිලා තියෙනවද? ගඳ සුවඳ නහයට බැඳිලා තියෙනවද? දිව රසයට බැඳිලා තියෙනවද? නැත්නම් රසය දිවට බැඳිලා තියෙනවද? කය පහසට බැඳිලා තියෙනවද? පහස කයට බැඳිලා තියෙනවද? ඉතින් මෙන්න මේ ටික තමයි සිත අරමුණු වලට බැඳිලා තියෙනවද? නැත්නම් අරමුණු සිතට බැඳිලා තියෙනවද? සාමාන්‍යයෙන් පින්නතුනි අපිට පේන්නේ මේ ඇහැයි රූපයයි බැඳිලා තියෙනවා වගේ. ඇහැ තියෙනවා නම් ඉතින් රූප පේනවාම කියලා වගේ අපිට දැනෙනවා. කන ශබ්දයට බැඳිලා තියෙනවා කියලා තමයි අපිට තේරෙන්නේ. නාසය ගඳ සුවඳට බැඳිලා තියෙනවා කියලා තමයි අපිට තේරෙන්නේ. දිව රසයට බැඳිලා තියෙනවා කියලා තමයි තේරෙන්නේ. කය පහසට බැඳිලා තියෙනවා කියලා තමයි තේරෙන්නේ. නමුත්
සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාරනවා පින්වත් කොට්ටිතයන් වහන්සේ ඇහැ රූපයට බැඳිලා නැහැ. රූපේ ඇහැට බැඳිලත් නැහැ. කන ශබ්දයට බැඳිලත් නැහැ. ශබ්ද කනට බැඳිලත් නැහැ. ඒ වගේම නාසයේ ගඳ සුවඳට බැඳිලත් නැහැ. ගඳ සුවඳ නහයට බැඳිලත් නැහැ. දිව රසයට බැඳිලත් නැහැ. රසය දිවට බැඳිලත් නැහැ. කය පහසට බැඳිලත් නැහැ. පහස කයට බැඳිලත් නැහැ. සිත අරමුණු වලට බැඳිලත් නැහැ. අරමුණු සිතට බැඳිලත් නැහැ. ඉතින් එහෙමනම් මෙතන තියෙන බන්ධනය මොකද්ද කියලා තමයි අපි දැන් තේරුම් ගන්න ඕන. දැන් බලන්න මෙතන සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාරන්නේ ඇහැ රූපයට නැත්තම් මේ ආධ්‍යාත්මික ආයතනයන්ට බාහිර ආයතන බැඳිලා නැහැ කියන එකයි අවධාරණයෙන්ම කියන්නේ. ඒ වෙලාවේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාළේ මේවා කිසිවකට බැඳිලා නැහැ. ඉතින් මේ විදිහට පැහැදිලි කරලා ඉතින් ඒක සූත්‍රයේ දිගටම එහෙමයි පහන්නේ. දැන් අපි ඒ ගැන ඉදිරියේදී සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිළිතුර කුමක්ද කියලා දැනගන්න කලින් අපි හඳුරන්නේ මා කැමති අපි හඳුරු සිහිපත් කළා මේ රහතන් වහන්සේලාට ප්‍රශ්න අහලා දැනගන්න තරම් දෙයක් නැහැ කියන එක. එතකොට අපි හඳුරන්නේ රහතන් වහන්සේලා සියලුම දේවල් දැනගෙන ඉන්නවද? එහෙම නැත්නම් මේ ධර්මය සම්බන්ධ දෙයක්ද දැනගන්නට නැත්තේ? දැන් උදාහරණයකට ගත්තොත් කොහාට හරි යන්න පාරක්. එහෙම නැත්නම් කාගේ හරි සැපක් දුකක් අහන කොහොමද සැප දුක් කියලා. එතකොට ඒ සැප දුක් අහන්නේ අපේ හාමුදුරනේ දන්නේ නැතිකම හින්දාද? එහෙම නැත්නම් දැනගෙන සම්ප්‍රදායක් විදිහටද? එතකොට සාමාන්‍ය ප්‍රශ්න ඒ විදිහට අහන ගමනේ ධර්මයේ පිළිබඳව නම් අපිට හිතා ගන්න පුළුවන් අවබෝධයටපත් වෙච්ච උත්මයෙක් නිසා ධර්මයේ පිළිබඳව සැකයක් උන්වහන්සේලාගේ හිතේ නැහැ කියලා. ඒතර සාමාන්‍ය අනිත් ප්‍රශ්නත් අහන්නේ සියල්ල දැනගෙනද? එහෙම නැත්නම් ඒ විෂය ගැන දැනුවත්කමක් හැම විෂයක් ගැනම දැනුවත්කමක් රහතන් වහන්සේලාට තියෙනවද අපේ හාමුදුරනේ? ඇත්තටම සාන්නංශ රහතන් වහන්සේ කියලා කිව්වහම සියල්ලම උන්වහන්සේ අතර දාන්නේ නැහැ. මම කියන්නේ මේ ධර්මයේ සම්බන්ධ නෙවෙයි. එහෙමයි. අපිට උදාහරණයක් කියන්න පුළුවන්. දැන් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මන්තානිපුත්ත පුන්න ස්වාමීන් වහන්සේත් අතර සාකච්ඡාවක් සිද්ධ වුණානේ. රත විනීත ප්‍රතිපදාව පිළිබඳව. එහෙමයි. එතකොට සාරිපුත්‍ර මහරහතන් වහන්සේ පුන්න ස්වාමීන් වහන්සේ ගැන අහලා තිබුණා. හැබැයි පුන්න ස්වාමීන් වහන්සේ දැකලා තිබුණේ නැහැ. එහෙමයි. ඒ වගේම පුන්න හාමුදුරුවොත් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ගැන අහලා තිබුණා. හැබැයි දැකලා තිබුණේ නැහැ. එහෙමයි. ඉතින් පුන්න ස්වාමීන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ වැඳලා අන්දවනයේට වැඩම කළා. දිවහා විහරණයේ පිණිස සරියුත් මහරහතන් වහන්සේ පිටිපස්සෙන් වැඩම කරලා ඒ අතල තිබිච්ච ගහක් මුල වැඩ හිටියා. දිවහා විහරණයෙන් නැගිටලා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ පුන්න ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ රත විනීත ප්‍රතිපදාව පිළිබඳව ලොකු ගැඹුරු සාකච්ඡාවක් කළා. මේ සාකච්ඡාව අවසානයේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ දැන් පුන්න ස්වාමීන් වහන්සේ කියලා දන්නවා. නමුත් උන්වහන්සේ අහනවා එවත්නි ඔබ වහන්සේ කොහොමද මං හඳුනා ගන්න ඕන? එතකොට පුන්න ස්වාමීන් වහන්සේ කියනවා මගේ නම පුන්න මන්තානිපුත්ත පුන්න කියලා ස්වාමීන් වහන්සේලා මාව හඳුන්වනවා. ඊළඟට සරියුත් මහරහතන් වහන්සේ කියනවා අනේ ඔබ වහන්සේ බොහෝම හොඳට මේ සත්ත්ව විසුද්ධියට බැසගෙන ගැඹුරු මං අහපු ප්‍රශ්න වලට හොඳට උත්තර දුන්නා. ඔබ වහන්සේ වගේ කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්න ලැබීම ලොකු භාග්‍යයක්. ඒ වෙලාවේ පුන්න ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක්නේ. උන්වහන්සේ අහනවා ඔබ වහන්සේ කවුද?
ඔබ වහන්සේ පුදුම විදිහට ධර්මයට බැසගෙන මගෙන් මේ ප්‍රශ්න ටික ඇහුවා. ඔබ වහන්සේ කවුද? ඒ වෙලාවේ සරියුත් මහ රහතන් වහන්සේ වදාළේ මගේ නම උපතිස්ස සබ්‍රක්‍මචාරින් වහන්සේලා මාව හඳුන්වනවා සාරිපුත්ත කියලා. ඒ වෙලාවේ සූත්‍රේ රතවිනිත සූත්‍රයේ සඳහන් වෙනවා පුන්න ස්වාමීන් වහන්සේ වාඩි වෙලා හිටපු ආසනේ නැගිට්ටා. නැගිටලා අත් දෙක නළලේ තබාගෙන ප්‍රකාශයක් කරලා තියෙනවා. අනේ මේ බුදුරජාණන් වහන්සේ හා සමාන ශ්‍රාවකෙක් නේද මගේ පිටිපස්සෙන් ඇවිල්ලා බොහොම නිහතමානීව මාත් එක්ක මෙච්චර මේ ගැඹුරු ධර්ම සාකච්ඡාවක් කළේ. ඇත්තටම මේ සාකච්ඡාවට කලින් මේ සාරිපුත්‍රයන් වහන්සේ කියලා මම දන්නවා නම් මට කීයටවත් මේ රතවනීත උපමාවවත් මතක් වෙන්නේ නැහැ කියලා. ඒකෙන් පැහැදිලි වෙනවා රහතන් වහන්සේලාට අවශ්‍ය දේ නැත්තම් මේ කෙලෙස් ධර්ම සියල්ලම සෝදා හැරපු එක ඇත්ත. හැබැයි උන්වහන්සේලාට දැන් තථාගතයන් වහන්සේ දැන් යම්කි සමාපත්තියකට සමවැදිලා බැලුවේ නැත්තම් උන්වහන්සේලාත් ඇත්තටම එහෙම දන්නේ නැහැ. එහෙම අපේ හන්නේ දැන් කෙනෙක් විමසන්න පුළුවන් රහත් වුණාම ගොඩක් වෙලාවට බොහෝ රහතන් වහන්සේලාට දිබ්බ චක්කු දිබ්බ සෝත පරචිත්ත විඥානන ආදී සුවිශේෂ ඥානයන් පිහිටනවනේ අපේ හඳුරන්නේ. එතකොට ඒ ඥානය ප්‍රයෝජනීයට ගත්තේ නැති හින්දාද එහෙම අඳුන ගන්න බැරි වුණේ? එහෙම නැත්නම් මොකද්ද හේතුව? දැන් දිබ්බ චක්කු දිබ්බ සෝත කියන ඒවා හැමතිස්සෙම තියෙනවද? එහෙම නැත්නම් ඒවා ආවර්ජනා ප්‍රතිබද්ධ ඥානද අපේ හඳුරන්නේ? ඇත්තටම සානස ඒවට හැමතිස්සෙම තියෙන දේවල් නෙවෙයි. දැන් ලෞතර බුදුරජාණන් වහන්සේ වුණත් උදේට සූසි කෝටි ලක්ෂ වාරයක් ඒ සමාපත්තියට සමවැදිලානේ බලන්නේ. අද මම කාටද පිහිට වෙන්නේ කියලා උන්වහන්සේ පවා සමාපත්තියට සමවදිනවා. එහෙමයි. ඉතින් මහරහතන් වහන්සේලා වුණත් එහෙමයි. ඒ හැකියාවන් තියෙන මේ මහරහතන් වහන්සේලා විශේෂයෙන් අභිඥා බල තියෙන ඒ මහරහතන් වහන්සේලා වුණත් අනුපිළිවෙලින් ඒ පඨම ද්විතීය තතිය චතුත්ථ පංචම කියන ධ්‍යාන වලට සමවැදිලා ඒවා වශී ප්‍රාප්ත කරලා ඊට පස්සේ තමයි උන්වහන්සේලාට ඒ විදිහට දිවසින් දකින්නට අවස්ථාව තියෙන්නේ. එහෙම නැතුව හැම අවස්ථාවකම රහතන් වහන්සේ නමකට එහෙම පුළුවන් කමක් නැහැ. එහෙම හැම අවස්ථාවෙම පේන්න ගත්තොත් ඒක ජීවත් වෙන්නත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දිබ්බ චක්කු විදිහට ලෝකේ පුරාවටම තන තන දෙන දේවල් දකින්න ලැබුණොත්, තන තන වෙන දේවල් අහන්න ලැබුණොත් තමන්ගේ හිත කොතරම් වෙහෙසකර සිතක් බවට පත් වෙනවා. ඒක හැමතිස්සෙම තියෙන හැකියාවක් නෙවෙයි. ඒ සමාපත්තියට සමවැදිලා ආවර්ජනාව කරලා දැනගත යුතු ඥානෙවට කියන්නේ ආවර්ජනා ප්‍රතිබද්ධ ඥාන කියලා. දැන් අපේ හාමුදුරු බොහොම පැහැදිලිව සිහිපත් කළා රහතන් වහන්සේලා සාමාන්‍ය ධර්මයේ සම්බන්ධයෙන් සියල්ල හොඳින් දැනගත යුතු සියල්ල අවබෝධ කරගෙන දැනගෙන ඉන්නේ. වෙනත් විෂය සම්බන්ධයෙන් පරිපූර්ණ දැනුමක් තියෙනවා කියලා සහතික කරලා රහතන් වහන්සේලා සම්බන්ධයෙන් කිව හැක්කේ නෑ. බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානය උන්වහන්සේ සතු නිසා උන්වහන්සේට සුවිශේෂ හැකියාවක් තිබෙනවා. එතකොට දැන් මෙතනදී මේ ධර්මය ගැන දැනගෙනත් උන්වහන්සේ ධර්මය තවත් මහරහතන් වහන්සේ නමකගෙන් විමසන්නේ උන්වහන්සේගේ දැනුම් මට්ටම පෙන්වීමට නෙවෙයි. ඒ සාකච්ඡාව පසුකාලීනව ශාසනය තුල එකතු වෙනවා, ශාසනය තුල පවතිනවා. මේ ධර්මය අධ්‍යයනය කරන කෙනෙකුට ඒ සාකච්ඡාවන් කියවලා ඊට පස්සේ ඒ අනුව තමන්ගේ ගැටලු විසඳා ගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා අනාගතයේ මේ ශාසනයෙහි පහළ වෙන උදවියගේ හිතසුව පිණිස තමයි ඒ විදිහට ප්‍රශ්න අහන්නේ. ඒකට කියන මේ පශ්චිම භවිකයන්ගේ හිතසුව පිණිස කටයුතු කරනවා කියන එක. ඉතින් අපේ හාමුදුරුවෝ බොහොම වැදගත් දෙයක් මතක් කළා. බලන්න මේ රහතන් වහන්සේලා
විමසලා තියෙන්නේ සාකච්ඡා කරලා තියෙන්නේ තමන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව ගලප ගන්න පුළුවන් දේවල්. දැන් බැරි වෙලාවත් මෙතන ඉන්න අයට හෝ මේ සාකච්ඡාව ශ්‍රවණය කරන උදවියට පොඩි අවස්ථාවක් දුන්නොත් වැඩි වෙලාවක් නැහැ. ඔයාලට ඔන්න බුදුහාමුදුරු මුණ ගැහෙන්න පුළුවන්. විනාඩියයි දෙන්න එක්කෙනෙකුට. මොකද උපාසක අම්මල පොලිමේ යන්න ගන්නවනේ. ඒ හින්දා එක්කෙනෙකුට විනාඩියයි දෙන්නේ බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් අහන්න. කැමති ප්‍රශ්නයක් අහන්න කියලා අවස්ථාවක් දුන්නොත් අපේ හාමුදුරනේ අපේ දායකයෝ මොන වගේ ප්‍රශ්න අහයිද? මට නම් හිතෙනවා මෙන්න මෙහෙම. ගිහිල්ලා අහයි ඉස්සෙල්ලාම බුදුහාමුදුරනේ පරලෝසපත් ඥාතීන්ට ගෙවල් වල පින් දුන්නට කමක් නැද්ද? ඒ වගේ ප්‍රශ්නයක් අහයි. එහෙම නැත්නම් අහයි බුදුහාමුදුරනේ මස් මාළු කන එක පවුද? එහෙමත් එකක් අහයි. එහෙම නැත්නම් අහයි කවදා හරි බුදුහාමුදුරනේ ඔබ වහන්සේගේ පිළිමයක් හැදුවට පස්සේ මොන පැත්තටද හරවල තියන්න ඕන කියලා අහයි. ඒ වගේ ප්‍රශ්න තමයි ගොඩක් වෙලාවට අපේ ඇත්තන්ට තියෙන්නේ. නමුත් බලන්න මේ කොට්ටිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් විමසපු ප්‍රශ්නය කොච්චර වැදගත්ද? අපේ හාමුදුරනේ උන්වහන්සේ විමසනවා ඇහැ රූපයට බැඳිලාද රූපය ඇහැට බැඳිලාද ආදී වශයෙන් මෙතන වචනයක් නිතර පාවිච්චි වෙනවා අපේ හාමුදුරනේ සංයෝජන කියලා වචනයක්. සංයෝජන බන්ධන කියන දෙකම එකක්ද එහෙම නැත්නම් අර්ථ දෙකකින්ද අපේ හාමුදුරනේ එතන පාවිච්චි කරන්නේ? ඇත්තටම අපි මෙතන අර්ථ වශයෙන් ගත්තොත් සමහරවිට එකක් හැටියට අපිට ගන්න පුළුවන්. මොකද බැඳීම තමයි මෙතන කියන්නේ. එහෙමයි. ඇහැ රූපයට සංයෝග වෙනවා කියලා කියන්නේ ඇත්තටම බැඳිලාද තියෙන්නේ කියලා අහන්නේ. ඇහැ රූපයට බැඳිලාද? ඇහැ රූපයට බැඳිලාද? එන රූපය ඇහැට බැඳිලාද? එහෙමයි. එතකොට ඒ වගේ අපේ හාමුදුරනේ ආයතන 6 ගැනම විමසනවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිළිතුරුනේ අපේ හාමුදුරු පැහැදිලි කරපු විදිහට ඇහැ රූපෙට බැඳිලත් නැහැ, රූපය ඇහැට බැඳිලත් නැහැ. කන ශබ්දයට බැඳිලත් නැහැ, ශබ්දය කනට බැඳිලත් නැහැ. නහය ගඳ සුවඳට බැඳිලත් නැහැ, ගඳ සුවඳ නහයට බැඳිලත් නැහැ. දිව රසට බැඳිලත් නැහැ, රස දිවට බැඳිලත් නැහැ. කය ස්පර්ශයට බැඳිලත් නැහැ, ස්පර්ශය කයට බැඳිලත් නැහැ. සිත අරමුණු වලට බැඳිලත් නැහැ, අරමුණු සිතට බැඳිලත් නැහැ. එතකොට අපේ හාමුදුරනේ මොකටද බැඳිලා තියෙන්නේ? එහෙම බැඳිලා නැද්ද? ඔව්. සාමාන්‍යයෙන් දැන් ඒක තමයි විශේෂම වැදගත්ම දේ. සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ පිළිතුර වන්නේ මේ කියන ආධ්‍යාත්මික ආයතනයන්ට ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආධ්‍යාත්මික ආයතනයන්ට ඒවට ගෝචර වන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු කියන මේවා බැඳිලා නැහැ. එහෙම. ඇත්තටම ස්වාමීන් වහන්සේ බැඳිලා තිබුණොත් කවදාවත් අපට ප්‍රතිපත්ති පුරලා මේ බන්ධනේ ගලවන්න බෑ. එහෙමයි. දැන් මේ කෙලෙස් කියන ඒවා අපිට අයිති දෙයක් නෙවෙයිනේ. අපි සාමාන්‍යයෙන් හිතුවොත් කෙලෙස් කියලා කියන්නේ දැන් හිත හරි පවිත්‍රායි. බාහිරින් ආපු දෙයක් තමයි කෙලෙස් කියලා කියන්නේ. ඒකනේ ඕනම කෙලෙසයක් කපන්න පුළුවන්. එහෙම. එහෙමනම් දැන් මේ ආධ්‍යාත්මික ආයතනයි බාහිර ආයතනයි බැඳිලා නැහැ. එහෙම බැඳිලා තිබ්බොත් බැරි වෙලා හරි කවදාකවත් මේ සාසනේ දැන් අපි මහානදම් පුරලා වැඩක් නැහැ. අපි හන්නේ මෙතන බන්ධනය කියලා කියන්නේ භෞතික බැඳීමක් නොවේ කියන එක නේද? කියන්නේ මේ දැන් ඇහැ රූපයට බැඳිලා නැහැ කියන එකෙන් භෞතිකව බැඳිලා නැති බවද අදහස් කරන්නේ. එහෙම නැත්නම් අධ්‍යාත්මික බැඳීම විය හැකියිද අපේ හාමුදුරනේ? ඇත්තටම සාන්නත් මෙහෙමයි. ඉතින් ආධ්‍යාත්මික බැඳීම තමයි. එහෙමයි. දැන් අපි ගත්තාම දැන් බලන්න සාන්නත් දැන් මේ දෙන්න අපි ඇහැයි රූපයයි ගත්තාම ඇත්තටම ඇහැ අපි නිකන් හිතමු ඇහැ එක වස්තුවක් රූපය එක වස්තුවක්. එහෙමයි. මේ දෙන්නට එකට වෙන්න පුළුවන් කමක් නැහැනේ. එහෙමයි. එහෙමනම් අපිට අනිවාර්ය විඥානය අවශ්‍ය කරනවා. එහෙමයි. ඒකට අපි කියනවා චක්කු විඥානය කියලා. ඒක හරියට ඇහැයි රූපයයි එකතු කරන පාලම තමයි මේ විඥානය. එහෙමයි.
විඥානය තිබ්බත් මදි නේද? ස්පර්ශය තියෙන්නත් ඕන නේද අපිට? පැහැදිලිවම ස්වාමීන් වහන්සේ ඒ තුන් දෙනාගේ එකතුවට තමයි ඇත්තටම ස්පර්ශය කියන්නේ. තින්නං සංගති පස්සෝ කියපු විදිහට. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපේ ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නේ දැන් සූත්‍රයට අනුව සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ පිළිතුර දැන් මේ කාටත් පැහැදිලි. ඉතින් එහෙමනම් මෙතන තියෙන බන්ධනය මොකක්ද කියන එක. එතකොට සරියුත් මහරහතන් වහන්සේ වදාරනවා මේ කිසිවක් කිසිවකට බැඳිලා නැහැ. හැබැයි මෙතන තියෙන බන්ධනය තමයි ඇහැයි රූපයයි නිසා යම් කිසි ආශාවක් ඇති වුණා නම්, චන්දරාගයක් ඇති වුණා නම් මේක තමයි බන්ධනය. එහෙම. එතකොට දැන් ඇත්තටම ඉදිරියේදී සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ලස්සන උපමාවකුත් එකට පැහැදිලි කරනවා. එහෙම අපේ හන්දට මේ උපමාවත් මේ වෙලාවෙම පැහැදිලි කරගෙනම දේශන සාකච්ඡාව කළොත් මම හිතන්නේ තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔව් එතකොට දැන් සරියුත් මහරහතන් වහන්සේ කොට්ටිත මහරහතන් වහන්සේට වදාරනවා මේ ඇහි බන්ධනේ රූපේ නෙවෙයි, රූපේ බන්ධනේ ඇහි නෙවෙයි. මේ දෙන්නා නිසා යම්කිසි ආසාවක් නැත්නම් යම්කිසි චන්දරාගයක් ඇති වෙනවා නම් ඒක තමයි බන්ධනය. ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් බලන්න රහතන් වහන්සේලාගේ සාකච්ඡාවෙන් අපි දැන් අපේ ස්වාමීන් වහන්සේ මතක් කරපු දේ ඒ හොඳටම මෙතනින් පැහැදිලි වෙනවා. ඒ රහතන් වහන්සේලා දෙනව විශේෂයෙන්ම සරියුත් මහරහතන් වහන්සේ කොට්ටිත මහරහතන් වහන්සේට වදාරනවා ඇවැත්නි සමහර අය මේ උපමාවලිනුත් කරුණ හොඳට තේරුම් ගන්නවා. ඒ නිසා මම ඔබ වහන්සේට උපමාවක් කියන්නම්. ඇත්තට බලන්න මේ රහතන් වහන්සේ නමක්. උන්වහන්සේට මේක තේරුම් කරලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ උන්වහන්සේ පසු කාලේන අපේ ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ අපි වගේ දැන් ගිහි පැවිදි අපි හැම දිනාටම දැන් මේ සූත්‍රය හොඳටම තේරුම් යන්නේ මේ උපමාවලින්. ඉතින් සරියුත් මහරහතන් වහන්සේ වදාරනවා කළු හරකෙකුයි සුදු හරකෙකුයි ඉන්නවා. මේ කළු හරකයි සුදු හරකයි දෙන්න එකට ඈඳනවා. ඔය අපි ගම්වල සාමාන්‍යයෙන් ටිකක් කලබල කරන ගවයෝ හරක් තවත් සතෙකුට ඈඳනවා, සම්බන්ධ කරනවා. බෙල්ල ළඟින් බඳිනවා. ඒතර ඒ සතාට ඕන ඒ තමන් කැමති ආකාරයෙන් දුවන්න පුළුවන් කමක් නැහැ. බොහොම සංයමයක් ඇති වෙනවා. ඒ වගේ දැන් සරියුත් මහරහතන් වහන්සේ වදාරනවා කළු හරකෙකුයි සුදු හරකෙකුයි එකට බඳිනවා. ඉතින් දැන් මේ ගවයෝ දෙන්න තනකොළ කකා ඉතින් ඇවිදගෙන යනවා. යම්කිසි මිනිස්සෙක් මේක දැකලා කියනවා අර කළු හරකා නිසා තමයි සුදු හරකා යන්නේ. අනිත් එක්කෙනා කියන නෑ නෑ සුදු හරකා නිසා තමයි කළු හරකා යන්නේ. ඒතර කෙනෙක් කියනවා කළු හරකා නිසා සුදු හරකා යනවා කියලා. අනිත් කෙනා කියනවා නෑ සුදු හරකා නිසා තමයි කළු හරකා යන්නේ. ඒතර මේ දෙන්නාගේ පිළිතුර හරිද? මේ දෙන්නාගේ පිළිතුර වැරදි. මොකද කළු හරකා නිසා සුදු හරකා යන්නෙත් නෑ. සුදු හරකා නිසා කළු හරකා යන්නෙත් නෑ. මේ දෙන්නට එකට යන්න වෙලා තියෙන්නේ මොකක් නිසාද? අර බැඳලා තියෙන ලණුව නිසා. ඒ රැහෙන කපලා දැම්මනම් දෙන්න දෙපැත්තට යනවා. ඉතින් එහෙමනම් ඒ උපමාව දක්වලා සරියුත් මහරහතන් වහන්සේ කොට්ටිත මහරහතන් වහන්සේට වදාරනවා පින්වත් කොට්ටිතයන් වහන්සේ අන්න ඒ වගේ තමයි ඇහැ රූපයට බැඳිලත් නැහැ. රූපය ඇහැට බැඳිලත් නැහැ. මෙතන තියෙන බන්ධනය තමයි ඡන්ද රාගය. ඉතින් එහෙමනම් දැන් ඇත්තට මේ උපමාව තුළින් අපිට ඒ කාරණේ ටිකක් හොඳට ඔළුවට යනවා. එහෙම අපහන්නේ දැන් මම කලිනුත් විමසුවේ අපහන්නේ දැන් භෞතික දෙයක් විදිහට අපිට ගන්න පුළුවන් දැන් ඇහැ කියන එක මේ භෞතික කයේ තියෙන එකක්. ඇහැට ගෝචර වෙන රූපය භෞතික වස්තුවක්. එතකොට ඒ භෞතික වස්තුන් දෙක එකට බැඳිලා නැහැ. ඒක අපිට පැහැදිලිනේ අපේ හන්දරන. එතකොට මේ භෞතික වස්තු දෙක බන්ධනය බැඳීම තමයි අර ආධ්‍යාත්මික සිතුවිල්ල. හෙවත් චන්දරාගය. එතකොට දැන් ඒ භෞතික වස්තුන් දෙක අතරට අර චන්දරාගය නැමැති සිතුවිල්ල ආවේ නැත්නම් ඒ දෙක බැඳෙන්නේ නැහැ. එතකොට මේ ලෝකයට සත්වයා බැඳෙලා ඉන්නේ අපි හන්නේ සිතුවිල්ලෙන් නේද? සිතෙන් නේද?
ඔය ඇත්තටම ස්වාමීන් වහන්සේ ඉතින් අර ධම්මපදේ සඳහන් වෙන අර පළවෙනි ගාථාවෙම තියෙනනේ මනෝපුබ්බංගමා ධම්මා කියලා. එහෙමයි. ඉතින් මනස තමයි ඇත්තටම ප්‍රධාන වෙන්නේ. ඉතින් අපි මේ ගත්තාම ඉතින් මේ හැම දෙයක්ම ස්වාමීන් වහන්සේ සිතනේ. එහෙමයි. ඉතින් දැන් අපි සැප විඳිනවා, දුක් විඳිනවා. ඉතින් නොයෙක් දේවල් අපි ගත්තාම හැම දෙයක්ම සිතුවිලි තමයි. දැන් බලන්න අපි දැන් සාමාන්‍ය මේ සාසනික සම්ප්‍රදාය අපි කතා කරන වචන. දැන් අපි ආමන්ත්‍රණය කළා සද්ධාවන්ත පින්නතුනි කියලා. ඉතින් සද්ධාව කියන්නේ සිතුවිල්ලක් නේ. වීරිය කියන්නේ සිතුවිල්ලක්. ඊළඟට මෛත්‍රිය කියන්නේ සිතුවිල්ලක්. ඊළඟට කරුණාව කියන්නේ සිතුවිල්ලක්. ඉතින් එහෙම ගත්තාම ස්වාමීන් වහන්සේ මේ ලෝකේ ඇත්තටම සිතුවිලි සමුදායක් තමයි. එහෙම අපි කාමයේ ගත්තත්, අකුසල පාරිචිකව ද්වේෂය ගත්තත් මේ හැම දෙයක්ම සිතුවිල්ලක් තමයි. එහෙමයි. දැන් අපි අධ්‍යාත්මික ලෝකය බාහිර ලෝකය සමගින් අධ්‍යාත්මික ආයතන බාහිර ආයතන සමගින් එකට බඳින බලවේගය රැහැන ඡන්ද රාගය කියන එක ඉස්මතු කළා. අපි හන්නේ අපි තව දුරටත් පැහැදිලි කරමු මොකද්ද මේ ඡන්ද රාගය කියන්නේ කියලා. ඔව් ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ ඡන්ද රාගය කියලා කියන්නේ ඉතින් කැමැත්ත තමයි. ඉතින් අපි හැම දිනාටම තියෙන ඡන්දේ ඉතින් මේ කැමැත්තට කැමැත්ත. එතකොට කැමැත්ත ඩබල් වෙලා. එතකොට දැඩි වූ ආශාව කියන්න පුළුවන්ද අපි හන්නේ එකට? මොකද්ද? දැඩි වූ ආශාව වගේ එකක් කියන්න පුළුවන්. බැඳුණු ආසාව. ඇත්තට බැඳුණු ආසාව. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ ඡන්ද රාගය කියන එක ගත්තාම ඉතින් මේකත් ඉතින් අර ලෝභ කියන චෛසිකේම තමයි. ඉතින් මේක විශේෂයෙන් හඳුන්වලා තියෙනවා මේ ඡන්ද රාගය කියලා. ඉතින් මේ ඡන්ද රාගය කියන එක දැන් මේ ඡන්දේ කියන එක අපි ගත්තාම කුසල පාර්ශිකයක් තියෙනවා. ඒ වගේම අකුසල පාර්ශිකයක් දැන් මෙතන මේ ඡන්ද රාගය දැන් කාම ඡන්දය ඒ වගේ තැන්වල ස්වාමීන් වහන්සේ ඇත්තටම ඒක අකුසල පාර්ශිකව යෙදෙනවා. දැන් කුසල අපි හන්නේ මේ කැමැත්තෙන් බැඳී යාම කියලා කියන්නත් පුළුවන් අපිට ඡන්ද රාගය. ඔව්. හරි ස්වාමීන් වහන්සේ කැමැත්තෙන් බැඳී යාම. එහෙම ඒ කැමැත්තෙන් බැඳී යාම තුල ඇහැ සහ රූපය එකතු කරනවා. එකතු කරනවා. එහෙම. එතකොට අනිත් ඉන්ද්‍රයන් සම්බන්ධෙත් ඒ විදිහටම කැමැත්තෙන් බැඳී යාමක් එනවද? එතකොට මම අහන්නේ තව එකක් අපේ හාන්දරනේ දැන් අකමැති අරමුණක් ආවහම එතන එකතු වීමක් වෙන්නේ නැද්ද? චන්දරාගෙන් විතරද එකතු වීම වෙන්නේ? බැඳීම වෙන්නේ අපේ හාන්දරනේ. නෑ සානස දැන් ඇත්තටම දැන් අපි අකමැති දෙයක් ආපුවාම ගැටෙන අරමුණක්නේ. ඉතින් ගැටෙන අරමුණ ඒත් අපි අල්ල ගන්නවා. එහෙම. දැන් ගැටෙන අරමුණ අපි අල්ල ගන්න නැත්නම් අපිට දේශයක් ඇති වෙන්න විදිහක් නැහැනේ. එහෙම. දැන් අපි ඒ අල්ලා ගැනීමට චන්දරාගය කියන්න පුළුවන්ද? දැන් අපි හිතමු අපේ හාන්දරනේ අපිට කවුරු හරි බනිනවා. බැනුම කියන්නේ බාහිර ආයතනයක්නේ. ශබ්දය. එතකොට ඒක අධ්‍යාත්මික ආයතනය වන සෝත ආයනයට ගෝචර වෙනවා. එතකොට අපි ඒක ඒ බැනුම අල්ලා ගන්නකොට මතක තියා ගන්නකොට හරි ඒ තුලත් ඇති වෙන්නේ ඡන්ද රාගයක්ද අපේ හාන්දරනේ. ඡන්ද රාගයේ පදනම් කරගෙනද පටිඝයට හිත යන්නේ. ඔව් සානස දැන් ඇත්තටම දැන් බලන්න දැන් අපිට කෙනෙක් බයිනවා. දැන් අපි නැති තැනක අපිට කවුරු හරි බයිනවා කියලා හිතන්නකෝ. එහෙමයි. එතකොට දැන් අපිට ආරංචි වෙනවා ඔන්න ඔයාට මෙහෙම කිව්වා අරම කිව්වා. ඉතින් ඊළඟට දැන් අපිට ආරංචි වෙච්ච ගමන් එතන හිටපු කෙනෙකුට අපි දුරකථනයෙන් හරි කතා කරනවා. එහෙමයි. කතා කරලා අහනවා මොනවද කිව්වේ මට කොහොමද බෑන්නේ මොනවද ඉතින් මොන වචනද කිව්වේ. ඉතින් එහෙම කියනකොට දැන් ඒවා දැනගන්න කැමැත්තක් තියෙනවා. එහෙමයි. එතකොට දැන් අර අක්කොච්චි මං අවදි මං අදිනි මං අහසි මේ කියලා ධම්මපදයේ සඳහන් වන්නේ. ඉතින් මට ආහවලා මට බැන්නා මෙහෙම කරා අරම කරා මාව පැරැද්දුවා මේවා ඉතින් හිතන්න අර ක්‍රෝධ ගින්න ඇවිලෙන මිස නිවීමකට යන්නේ නැහැ. එතන අපි අහන්නේ බැනුම් අහන්න තියෙන කැමැත්තද ඕපදූප අහන්න තියෙන කැමැත්තද? දැන් ඇත්තටම මොනවද මට කිව්වේ කියලා කෝල් කරලා අහන්නේ නිකන්. ඔව් එතන දැන් ඇත්තටම මේ එතන තියෙන මාන්නේ මුල් කරගෙන දැන් තමන්ව අව탁සේරු කළා කියලා ඉතින් ඒක එතන මේ ඒ බැනුම් අහන්න තියෙන කැමැත්ත නෙවෙයි තමන් ඉතින් අභිමාණයෙන් එහෙමයි. තමන්ට ඒ වගේ වචනයක් අහන්න තමන් සුදුසු නෑ. ඇයි මට මෙහෙම කිව්වේ? ඉතින් කියන මේ මාන්නයත් එක්ක තමයි එහෙමයි.
ඒ කෙසේ හෝ එතනත් චන්දරාගයක් වැඩ කරනවා. වැඩ කරනවා. ඒ වගේ බැනුම් අහන්න කැමැත්ත ඇති වෙන වගේම ගුටි කන්නත් කැමැත්ත ඇති වෙනවද අපේ හාමුදුරනේ? දැන් ස්වාමීන් වහන්සේ මෙහෙමයි කවුරුවක්වත් බැනුම් අහන්න කැමති නෑ. ඒ වගේම ගුටි කණ්ඩත් කැමති නෑ. හැබැයි ඒ දැන් ගුටි කන්න වෙන බව දැන දැන එතෙන්ට යන්නේ එතකොට. ඒතර ඒක කැමැත්තක් නේද? සමහර වෙලාවට මම දන්නවා මෙතෙන්ට ගියොත් හොඳටම වැදෙනවා කියලා. දැන දැනත් ඒ යනවා. සමහරට ඒ රිදුමට යා ප්‍රිය කරන නිසාද? එහෙම නැත්නම් එතන අනවශ්‍ය අර්බුදයක් ඇති කරලා වෙනත් ප්‍රශ්නයක් නිර්මාණය කරන්න තියෙන කැමැත්තද අපේ හාමුදුරුවෝ? ඔව් සානස දැන් ඇත්තටම මේ කෙලෙස් වල ස්වභාවය දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්න දෙකනේ ඇලීමයි ගැටීමයි. එහෙමයි. එතකොට දැන් මේකේ සාමාන්‍යයෙන් පුතත්ජන සත්වයාට තියෙන ලොකුම ගැටලු දෙක තමයි ඇලීම සහ ගැටීම. ඇලීම වගේම ලොකුම අර්බුදයක් තමයි ගැටීමත්. මොකද ඉතින් මේ අපි සංසාරයේ පුරාවටම පුරුදු කරලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ මේ පැත්ත. එක්කෝ අපි ඇලෙනවා නැත්නම් අපි ගැටෙනවා. ඕනම දෙයකට එහෙමනේ. ආහාරයක් ගත්තත්, ඇඳුමක් ගත්තත්, ගමනක් ගියත් මොන දෙයකදී වුණත් අපිට තියෙන කෙලෙස් ධර්ම දෙක තමයි ඇලීම සහ ගැටීම. එහෙමයි. එතකොට දැන් මේ චන්ද රාගය කියලා පෙන්වාට ස්වාමීන් වහන්සේ ඒ ගැටීම සම්බන්ධවත් ඇත්තටම දැන් ඒ ගැටීම කියන්නේ ගැටෙන අරමුත් අල්ල ගන්නවා. අල්ල ගන්නවා. එහෙමයි. ඒ ගැටෙන අරමුණුත් ඒකාන්තෙම අල්ල ගන්නවා. ඉතින් අර ඒ අල්ලගෙන දැන් ඉතින් අර කෙලෙස් වල ස්වභාවයෙන් අර දෝමනස්යක් ඇති වුනහම ඉතින් ගැටෙන අරමුණක් හම්බුනහම කොහොම හරි ඒ සිත් සම්බන්ධව කල්පනා කළත් එහෙමනේ සිද්ධ වෙන්නේ. එහෙමයි. ඉතින් ඒ අනුව ස්වාමීන් වහන්සේ චන්දරාගය කියලා ඇත්තට මෙතන කිව්වට ගැටීම් පාර්ශවයෙන් උනත් ඒ දේවල් අල්ලා ගැනීම මෙතන චන්දරාගයක් හැටියට ගන්න පුළුවන්. එහෙමයි අපේ. එතකොට දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේදී අවධාරණය කරනවා අපේ හාමුදුරනේ ඇස රූපයට සංයෝජනයක් වුණා නම් රූපය ඇසට සංයෝජනයක් වුණා නම් මේ මනවින් දුක කෙලවර කිරීම පිණිස බ්‍රහ්මචර්යාව පනවන්නේ නැහැ කියලා. එතකොට බ්‍රහ්මචර්යාව පනවන්නේම චන්දරාගය ප්‍රහාණය කිරීම සඳහා. කොහොමද අපේ හාමුදුරනේ බ්‍රහ්මචර්යාවෙන් චන්දරාගය ප්‍රහාණය වෙන්නේ? මොකද්ද බ්‍රහ්මචර්යාව කියන්නේ? කොහොමද ඒකෙන් අපි චන්දරාගය ප්‍රහාණය කරගන්නේ කියන එක අවධාරණය කරමු. ඔව් ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම මේ ශාසනික ප්‍රතිපදාවේ මුල තමයි සීලය. දැන් අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ සීල සමාධි ප්‍රඥා. එහෙමයි. මේ ශාසනය හඳුන්වන්නේ එහෙමනේ. එතකොට බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ ඇත්තටම පරම සීලයක්. එහෙමයි. ඒතර මේ සීලවන්තකම නැතුව කවදාකවත් අපිට සමාධියක් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. සමාධියක් නැතුව අපිට ප්‍රඥාවක් ඇති කරගෙන යථාර්ථය දකින්න පුළුවන් කමක් නැහැ. ඒ එහෙමනම් සාමාන්‍යයෙන් දැන් භාවනාවක් කරන කෙනෙක් වුණත් තමන්ගේ සීලය අපිරිසුදුයි නම් ඒ කෙනාට භාවනාවක් සාර්ථක කරගන්න බෑනේ. ඒ එහෙමනම් මේ දැන් අපි දැන් ගිහි පැවිදි දෙපක්ෂයේ ගත්තාම ගිහියන්ට වෙන මාර්ග අෂ්ටාංග මාර්ගයක් ඒ වගේම පැවිද්දන්ට වෙන මාර්ග අෂ්ටාංග මාර්ගයක් නැහැනේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් ඇයි මේ ප්‍රවෘජිත ජීවිතයක් ගත කරන්නේ පැවිදි වෙන්නේ ඇයි කියලා. දැන් අපි උදාහරණයක් හැටියට කිව්වොත් අපි දැන් ගාල්ලට යනවා නම් අධිවේගී මාර්ගය යන්නත් පුළුවන් මේ සාමාන්‍ය පාරේ යන්නත් පුළුවන්. එතකොට දැන් ගිහියෙක් හැටියට හොඳට සිල් ආරක්ෂා කරන ගිහියෙකුට තියෙන පන්සිල් ආරක්ෂා කරගෙන ඒ ගිහි ජීවිතත් ගත කරන ඒ සම්බාධකත් එක්ක මේ ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කරන නම් අර සාමාන්‍ය මාර්ගයේ ගාල්ලට යනවා වගේ යන්න බැරි කමක් නැහැ. හැබැයි හරියට මහානකමක් කරන කෙනෙකුගේ ජීවිතය කියන්නේ පංචශීලය නෙවෙයි ඊට වඩා උසස් සීලයක්. බ්‍රහ්මචර්යාව කියන ඒ සීලය හොඳට ආරක්ෂා කරගනිමින් ඉන්ද්‍රිය සංවරය හොඳට ඇති කරගනිමින් හරියට මහානකම කරගෙන ඒ නීවරණ ධර්ම යටපත් කරගෙන යම් කිසි කෙනෙක් ඉස්සරහට යනවා නම් හරියට අර අධිවේගී මාර්ගේ ගාල්ලට යනවා වගේ ඉතා ඉක්මනින් යන්න පුළුවන්. ඒ කියන්නේ අපි හන්නේ මේ ගිහියෝ කියන අය නිකන් බයිසිකල් 3 wheelers වගේ නේද?
කියන්නේ හයිවේ එකේ යන්න බෑනේ ඒකට. එතකොට සාමාන්‍ය හයිවේ එකේ යන්න පුළුවන් තවත් හොඳ වේගෙන් යන්න පුළුවන් වාහන තියෙනවා. ඒ වගේ මෙතනදී අදහස් කරන්නේ අපේ හන්දරෝනේ භික්ෂුන් වහන්සේ කියලා කියන්නේ පියාපත් බරතිය පමණක් තියෙන කුරුල්ලෙක් හා නිදහස් ජීවිතයක් ගත කරන කියලා. ඒතකොට මේ සැහැල්ලුකම නිසා නේද මෙච්චර ඉක්මනට වේගෙන් ගමන් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඔව් පැහැදිලිවම ස්වාමීන් වහන්සේ දැන් ওই සීලය කියන එක අනිවාර්යෙන්ම සමාධියට බලපානවාමයි. දැන් සීලවන්තකම නැති කෙනාට කීයටවත් සමාහිත හිතක් ඇති කරගන්න බෑ. ඒකනේ දැන් සමහර වෙලාවට බොහෝ දෙනෙක් ඔය තරුණ කාලේ ගොඩාක් වැරදි කරලා දැන් මම කියන්නේ එයාට හදාගන්න පුළුවන්. මොකද අඟුලිමාලත් හිත හදාගත්තා නම් එයාට හදාගන්න බැරි කමක් නැහැ. නමුත් අපි දැකලා තියෙනවා ගොඩාක් ඔය භාවනා කරන්න ඇවිල්ලා වයෝවෘද්ධ වෙලා යම් කිසි මට්ටමකට වයසට ගිහිල්ලා භාවනාවට ආපු අය සමහර අය කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට නම් මේ භාවනාව බෑ. මම මේක කරන්නේ මම බණ අහලා සම්බුද්ධ පූජා පවත්වමින් මේ ශාසනය තුල කරන්න තියෙන කුසල් කරගනිමින් මම යනවා මට මේ භාවනාව හරියන්නේ නැහැ. මොකද ඒ තමන්ගේ ජීවිතේ තමන් කරපු නොයෙක් අකටයුතුකම් අර භාවනාවට ඉඳගත්තාම ඒක මතක් වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ මේ හොඳටම මේ භ්‍රමචර්යාව කියන මේ සීලය ආරක්ෂා කරන කෙනෙකුට ඊටාම හොඳට මේ හිත සමාධිමත් කරගන්න පහසුයි. ඒකයි මෙතනදී මේ චන්දරාගේ නැතිකරන්න අපිට දැන් තියෙන ලොකුම ගැටලුව මේ ලෝභය කඩලා දාන්නනේ. එහෙමනම් මේ ලෝභය නැතිකරන්න මේ සුපිරිසුදු සීලය ඊටාම ප්‍රයෝජනවත්. අපේ නිසා තමයි භ්‍රමචර්යාව කියලා කියමු සීලය විතරයි. දැන් ශාසන භ්‍රමචර්යාවේ දෙනකොහම අපි ආර්ය ශ්‍රාංගික මාර්ගයේම භ්‍රමචර්යාව විදියට හඳුන්වනෝ නේද අපි හන්නේ. එතකොට ආර්ය ශ්‍රාංගික මාර්ගය බෙදෙනවා සීල සමාධි ප්‍රඥා කියලා කොටස් තුනකට. එතකොට භ්‍රමචර්යාව යෙදීම කියන්නේ සීල සමාධි ප්‍රඥා වැඩිමයි. සීල සමාධි ප්‍රඥා කියන ඒ ශික්ෂණ ක්‍රම තුනෙන්ම චන්දරාගය ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙනවද? ඔව් පැහැදිලිවම සානත් ඇත්තටම දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් ස්වාමීන් වහන්සේ දැන් අපිට පේන්නේ දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ දැන් අංග 8ක්නේ. එහෙම සාමාන්‍යයෙන් ඕනම කුසල කර්මයක් අපිට සාමාන්‍යයෙන් අතර මේ ආමිෂ පූජාවක් වුණත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට ගලපන්න පුළුවන්. එහෙම. එතකොට ඇත්තටම මේ විදිහට ඊටාම හොඳට ආරක්ෂා කරන මේ ශික්ෂාව සීලේ පමණක් නෙවෙයි ඇත්තටම. ඒක සමාධියටත් උපකාර වෙනවා. ඒ තුලින්ම ඒකාන්තයෙන් එතන ප්‍රඥාවක් තියෙනවා. ඒ භ්‍රමචර්යාව තුලින් ස්වාමීන් වහන්සේ කියපු විදිහට ත්‍රිතික්ෂාවම සම්පූර්ණ වෙනවා. අපි හන්නේ දැන් මම මෙහෙම කිව්වොත් හරියද? දැන් චන්දරාගය කියන එක එක මට්ටම් වල ක්‍රියාත්මක වෙනවා. දැන් අපේ හිතේ කෙලස් ක්‍රියාත්මක වන මූලික අධියර තුනක් තියෙනවානේ. අපි හන්නේ අනුසය, පරිඋත්ථාන, වීතික්කම කියලා. ඉතින් වීතික්කම අවස්ථාවට එනවා කියන්නේ චන්දරාගයේ උපරිමයෙන්ම තියෙන අවස්ථාව. ඒ කියන්නේ චන්දරාගය එළියට දාන අවස්ථාව. ඒ එළියට දාන අවස්ථාව අපි සීලමය භ්‍රමචර්යාව තුලින් පාලනය කරගන්නවා. හැබැයි ඒක తాවකාලික යටපත් කිරීමක්. තදංග වශයෙන් කරනු ලබන යටපත් කිරීමක්. ඊට පස්සේ අපි හඳුරන්නේ සමාධියෙන් අර චන්දරාගයේ ඝනත්වය තුනී කරලා දානවා. පරිඋත්ථාන කෙලස් නවත්තල තුනී කරලා දානවා චිත්ත සමාධිය ඇති කරගෙන. ඊට පස්සේ ප්‍රඥාව තුළින් අර අනුසය කෙලස් සහ මුලින්ම ගලවලා දානවා. ඒ කියන්නේ අර චන්දරාගය මුලින්ම උපුටලා දාන මූලෝත්පාදනය කරනවා. ඇත්තටම ස්වාමීන් වහන්සේගේ විග්‍රහය ඉතාම හොඳයි. ඉතින් අපිට එහෙම හිතන්න පුළුවන් දැන් සීලයෙන් තදංග වශයෙන් අපිට කෙලෙස් යටපත් කරන්න අවස්ථාව තියෙනවා. එහෙමයි. සීලවන්තකම කියලා කියන්නේ අපි දැන් අපි හිතමු කයයි වචනයයි සංවර කරගෙන මල් වට්ටියක් තථාගතයන් වහන්සේට පූජා කරනවා කියලා. ඒ මොහොතට කෙලෙස් යටපත් වෙනවා. යටපත්. එහෙම. ඒතර එතන සීලයක් ඒකාන්තයෙන් තියෙනවා. කයයි වචනයයි දෙකේ සංවරය එතන තියෙනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ තදංග විස්කම්බන වශයෙන් අපිට ඇත්තටම දැන් අර සීලය පාදක කරගෙන අපිට සමාහිත භාවයකින් කාලයකට අර කෙලෙස් යටපත් කරලා තියන්න පුළුවන්. සමාධියෙන්. එහෙමයි. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තත් ස්වාමීන් වහන්සේ අබුද්ධෝත්පාද කාලවල පවා මොනම ධර්මයක්වත් නැතුව
මේ සමාධියෙන් කාලයකට කෙලෙස් යටපත් කරලා තියෙන්නේ. එහෙමයි. එහෙමනම් සමාහිත භාවයෙන් පුළුවන් කාලයකට කෙලෙස් යටපත් කරන්න. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ ප්‍රඥාවෙන් ඉතින් සහ මුලින්ම ගලවලා දාන්න. මුලින්ම ගලවලා දාන්න පුළුවන්. ඉතින් හැබැයි අපි මතක තියාගන්න ඕන අර මේ සාසනික වැඩපිළිවෙල ඒකාන්තයෙන්ම ක්‍රමක්‍රමයෙන් පියවරෙන් පියවර තමයි ඉස්සරහට යන්නේ. මැදින් පැනලා කෙනෙකුට එකපාරම යථාර්ථය හොයාගන්න බෑ. ඒ නිසා මේ සීලවන්තකම සම්පූර්ණ කරගන්න නැතුව භ්‍රමචර්යාවක් හරියට සම්පූර්ණ කරගන්න නැතුව අපිට ඉදිරියට යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කළ තියෙන සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන්. ඉතින් ඇත්තටම සවනස දැන් බලන්න අපි ත්‍රිපිටකය ගත්තත් මුළු ත්‍රිපිටකයේම අපි ධර්මස්කන්ධ වශයෙන් ගත්තොත් ධර්මස්කන්ධ 84000. එහෙමයි. මේ ධර්මස්කන්ධ 84000න් ධර්මස්කන්ධ 21000ක්ම විනය පිටකයට උන්වහන්සේ වැය කළේ මේ විනය එච්චර අවශ්‍ය නැත්නම් වැදගත් නැත්නම් තථාගතයන් වහන්සේ කීයටවත් මේ විනය පිටකයට ධර්මස්කන්ධ 21000ක් දැන් අපි ගත්තොත් දැන් බලන්න පොත් ග්‍රන්ථ වශයෙන් පරාජිකා පාළි, පාචිත්‍ය පාළි, මහවග්ග පාළි, ඊළඟට චුල්ලවග්ග පාළි, පරිවාර පාළි. මේ කියන සියලුම ග්‍රන්ථයන් වල සඳහන් වන්නේ විනය. ඒතර හික්මීම පිණිස කයයි වචනයයි දෙක හික්මවන්න තමයි තථාගතයන් වහන්සේ උත්තර ධර්ම කොටාසයක් දේශනා කළා. එහෙමයි. ඒකෙන්ම පැහැදිලි වෙනවා මේ සීලය නැතුව අපිට ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ සීලයේ ස්වාමීන් වහන්සේ එක එක දැන් ගිහියා රකින්න සීලය, පැවිද්දා රකින්න සීලය මේ විදිහට සීලේ එක එක උසස්කම් තියෙනවා. කෙසේ හෝ මේ සීලවන්තකම ඒකාන්තයෙන්ම අවශ්‍යයි අපිට ඉස්සරහට යන්න. එහෙම අපෙන් දැන් විනය වුණාම සාසනස් ආයු කියලා බොහොම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙන මේ ශාසනය පවතින්නේ විනය මත කියලා. එතකොට අපි හාන විනය කියලා කියන්නේ හික්මීම, පාලනය, ශික්ෂණය කියන එක. එතකොට මේ විනය කියන වචනේ යටතේ ත්‍රිශික්ෂාවම සීල සමාධි ප්‍රඥාවම ගන්න පුළුවන්. එතකොට සීල සමාධි ප්‍රඥා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ අපි හානේ බ්‍රහ්මචර්යාව. එතකොට බ්‍රහ්මචර්යාව පුරුදු කිරීම තුළ අර කියන චන්දරාගය ප්‍රහාණය කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ අනුව සීල සමාධි ප්‍රඥා කියන මේ ශික්ෂණ ක්‍රම තුන භාවිතා කිරීම තුළින් අපට හැකියාව තියෙනවා මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු මුල් කරගෙන ඇතිවන චන්දරාගය ප්‍රහාණය කරන්න. එතකොට අපේ හාමුදුරුවනේ දැන් පෝය දවසට සිල් සමාදන් වීම තුළ අපි කිසියම් ආකාරයකට ශික්ෂණයකට පත් වෙලා ඉන්නවා. අටසිල් දසසිල් ආදී සමාදන් වෙලා. හැබැයි ඒ කියන ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්ත වූ පමණින්ම අපේ හාමුදුරුවනේ කෙනෙකුගේ හිතේ චන්දරාගය අඩු වෙලා යයිද? දැන් මොකද සිල් ඇත්ත වුණත් අපේ හාමුදුරුවනේ රූප බලනවා. සිල් ඇත්ත වුණත් ශබ්ද අහනවා. සිල් ඇත්ත වුණත් ගඳ සුවඳ ආග්‍රහණය කරනවා. සිල් ඇත්ත වුණත් දානේ උදේ දවල් දානේ වුණත් ඒකේ පොඩ්ඩක් රස බලනවා. ගිය සැරේට වැඩිය මේ සැරේ පල් කියලා සමහර වෙලාවට කියන අවස්ථාවල් තියෙනවා. එතකොට ඒ ආදී වශයෙන් සිල් ඇත්තන්ට උනත් අපේ හාන්දරනේ මේ ඉන්ද්‍රයන්ට ගෝචර අරමුණුත් එක්ක සමහර වෙලාවට ඇලින් ගැටිගෙන පුළුවන්. එතකොට එහෙම කෙනා කොහොමද සීලයක පිහිටල ප්‍රාතිමෝක්ෂ සංවර සීලයක පිහිටල ඉන්න කෙනා කොහොමද අපේ හාන්දරනේ ඉන්ද්‍රිය තුලින් ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු නිසා මේ චන්දරාගය ඇති වෙන කඩු කරගන්නේ? ඔව්. ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. ස්වාමීන් වහන්සේ දැන් අපි මේ සීලය සතර සංවර සීලය හැටියට කොටස් වෙනවානේ. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍ය සම්නිසිත සීලය, ආජීව පාරිශුද්ධ සීලය. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි කෙනෙක් ගත්තාම මේ ශික්ෂාපද ටික අපි පන්සිල් ගමුකෝ. දැන් මේ පන්සිල් දැන් කෙනෙක් සත්තු මරන්නේ නැහැ. සොරකම් කරන්නේ නැහැ, කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ. ඊළඟට බොරු කියන්නේ මත්පැන් පානය කරන්නේ නැහැ. මේක අව탁සේරු කරනවා නෙවෙයි. මේක ඊටාම වටිනවා. හැබැයි එයා ඒ ශික්ෂාපද පහ ආරක්ෂා කරගන්න ගමන් ඇහෙන් රූප බල බලා
කෙලෙස් වගුරුවනවා නම් ඒක පරිපූර්ණ සීලයක් නෙවෙයි. එහෙමයි. කනෙන් ශබ්ද අසා කෙලෙස් වගුරුවනවා නම් ඒක පරිපූර්ණ සීලයක් නෙවෙයි. නාසයෙන් ආග්‍රහණය කර කර දිවෙන් රස විඳ විඳ කයට පහස ලැබමින් අපි කෙලෙස් වගුරුවනවා නම් ඒක පරිපූර්ණ සීලයක් නෙවෙයි. ඒකනේ දැන් අපි පොහොය දවසට මේ සිල් පිරිසර නිතරම කියන දෙයක් තමයි මේ ප්‍රත්‍ය සම්නිශ්චිත සීලය. ඒ කියන්නේ දැන් අපි එදාට අපි ස්වාමීන් වහන්සේ මතක් කළා මේ ආහාර. දැන් ආහාර උනත් දැන් අපි පොහොය දවසට දැන් ස්වාමීන් වහන්සේලා නම් හැමදාම දානේ වළඳනකොට ප්‍රත්‍යක්ෂාව කරන්න ඕන. ඉතින් ප්‍රත්‍යක්ෂාව නොකළොත් ඒ ස්වාමීන් වහන්සේ කොච්චර සීලවන්ත වුණත් දායකයන්ට ණයකාරයෙක් වෙන්න පුළුවන් කියනවා. ඒතර ප්‍රත්‍යක්ෂාව කියලා කියන්නේ අපි දැන් හැමදාම අපේ පාත්‍රයට දාන ටික බෙදාගෙන අපි මොහොතක් හිතන්න ඕනේ මා මේ ආහාරය වළඳන්නේ මාගේ ජීවිතේ පවත්වා ගන්න. මදේ වඩන්ටවත් ඇඟතර කරගන්නවත් අඩුතැම් පුරවන්නවත් ලස්සන වෙන්නවත් වෙන වෙන දේවල් සඳහා නෙවෙයි මගේ මේ ජීවිත යාත්‍රාව පවත්වා ගැනීම පිණිසයි මම මේ ආහාරය වළඳන්නේ. ඒතර අවශ්‍යතාවයේ සලකලා තමයි ආහාරය ගන්න. ඉතින් පොහොය දවසට අපේ පින්නතුලට හැමදාම බැරි වුණත් පොහොය දවසට ඒ විදිහට ප්‍රත්‍යක්ෂා කරලා ආහාර ටික ගන්නවා නම් දිව සම්බන්ධව ඇති වෙන කෙලෙස් ටිකක් යටපත් කරගන්න අවස්ථාව තියෙනවා. දැන් ඇඳුම වුණත් එහෙමනේ. දැන් අපි මේ චිවර පරිභෝග කරනකොට මම මේ චිවර පරිභෝග කරන්නේ ඉතින් අවුවෙන් වැස්සෙන් මැසි මදුරුවන්ගෙන් වන පීඩා වළක්වා ගන්න ලැජ්ජා ඇති තැන් වසා ගන්නට ඉතින් මේ විදිහට කල්පනා කරලා තමයි මේ චිවර පොරවන්නේ. ඒ වගේ දැන් පින්නතුල්ලාට පොහොය දවසට පුළුවන් ඒ විදිහට මේ සිල් ඇඳුම අඳිනකොට ඒ විදිහට ප්‍රත්‍යක්ෂාක් නුවණින් ඒක අඳින්න. දැන් ඇත්තටම දැන් මේවා හොඳට පුරුදු කරගෙන ගියොත් හැමදාම අවශ්‍යතාවයේ සලකලා කෙනෙක් කටයුතු කරනවා නම් ආහාර ටික ගැනීම ඇඳුම් ඇඳීම. දැන් බලන්න ඇඳුමක් පැළඳුමක් වුණත් අඳිනකොට අවශ්‍යතාවයේ සැලකුවා නම් ඔය විචූරණ ඇඳුම් පැළඳුම් වැඩි මිනිස්සු අඳින එකක් නෑ. මොකද ඒ අවශ්‍යතාවයේ මෙතනදී අපේ හාමුදුර නිතර පාවිච්චි කරපු වචනයක් තිබෙන අවශ්‍යතාවය. එතකොට අනිත් එක තමයි ආශාව. බොහෝ දෙනා සිව්පසය පරිභෝග කරන්න පෙළඹෙනවා ආශාව අනුව. අපේ හාමුදුර අවධාරණය කරන අඩුම තරමේ මාසිකට සැරයක්වත් පොයට සිල් සමාදන් වුණා ආශාව පස කළා අවශ්‍යතාවයට අනුව සිව්පසය පරිහරණය කරන්න කියලා. අපේ හාමුදුරනේ අවශ්‍යතාවය වංචක ධර්මයක් විදිහට ආශාව වංචක ධර්මයක් විදිහට අවශ්‍යතාවයේ වේශයෙන් එන්න පුළුවන්ද? ඔව් ඇත්තටම සානන්ත මෙහෙමයි. දැන් ඇත්තටම මේවා මේ සිතෙහි ක්‍රියාකාරීත්වය හරිම පුදුමයි. ඒ නිසා දැන් සමහර වෙලාවට දැන් අපි මේක මේ ක්‍රමක්‍රමෙන් ක්‍රමානුකූලව මේ කෙලෙස් කපා යන්නේ. ඒතර මේ කෙලෙස් කපා යන ගමනේදී අපිට නොඑක් බාධක එන්න පුළුවන්. දැන් අපි භාවනාවක් වුණත් එහෙමනේ. භාවනාවක් ඉතින් මුලින් හිතේ එක තප්පර ගාණක් හිත තැම්පත් කරගන්න මහන්සි ගන්නවා. ඊළඟට විනාඩි 10ක් විතර ඉන්න පුළුවන්. ඊළඟට පැය භාගයක් ඉන්න පුළුවන්. ඊළඟට පැයක් දෙකක් හොඳට ඉන්න පුළුවන්. ඒ ඉඳලත් ස්වාමීන් වහන්සේ දැන් හොඳට සමාධියක් තියෙන අය කොච්චර අර වැරදි මාර්ගේ යන්න පුළුවන්ද? දැන් සමහරට ආලෝකයක් දැක්කහම ඊළඟට වෙනත් දේවල් දැන් හිත සම්පූර්ණ කයයි හිතයි නිකන් නිවිලා තියෙනකොට ඒකට බැඳිලා ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ ස්වාමීන් වහන්සේ දැන් මේකේ ඉස්සරහට යනකොට ඉතින් අත්දැකීම් ලැබමින් තමයි ඉස්සරහට අපට යන්න වෙන්නේ. එතකොට දැන් ඇත්තටම මූලික වශයෙන් අවශ්‍යතාවයට අනුව අපි ගත්තොත් දැන් ස්වාමීන් වහන්සේ කියපු විදිහට ඇත්තටම මේ අවශ්‍යතාවයත් පසු කාලේ අවශ්‍යතාවයක් කරගන්න පුළුවන්. ඒක වංචනික ධර්මයක් බවට පත් වෙන්න පුළුවන්. ආශාවත් අවශ්‍යතාවයක් වෙනවා. අවශ්‍යතාවයක් බවට දැන් සමහර වෙලාවට කෙනෙක් කියනපම් මම මේ වැඩියෙන් කනවා කියලා හිතන්න එපා මේ අවශ්‍යතාවයටයි මම මේ කන්නේ කියලා. හැබැයි අවශ්‍යතාවය ආශාවක් බවට පත් වෙලා. ඒ කියන්නේ ආශාව තියෙන එක එයාගේ බේරිල්ලට අවශ්‍යතාවයක් හැටියට හැඳින්නුවත් හැබැයි එහෙම කරන්නේම ආශාව නිසා වෙන්න පුළුවන් අපේ. එතකොට ඒක හඳුනා ගැනීම ඉතා වැදගත් වෙනවා නේද? ඔව් ඒක තමයි සනත්. ඒක හඳුනා ගැනීම සඳහා තමයි අපි සිහිය දියුණු කරන්නේ. සිහිය දියුණු කිරීම ඒ වගේ ධර්මඥානය තුළින්
විශේෂයෙන්ම සති සම්පජඤ්ඤය දියුණු කිරීම තුළින් යෝනිසෝ මනසිකාරය පුරුදු කිරීම තුළින් අපිට ඒවා හඳුනා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් අර මූලික වශයෙන් අපි ටික ටික ඉස්සරහට යන්නේ නැතුව ඒ අත්දැකීම අපට විඳින්න පුළුවන් කමක් නැහැ. එතකොට අපි හන්නේ දැන් අපි පැහැදිලි කරගත්තා අපි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය තුල සංවර වීම තුල කිසියම් විදිහක භ්‍රමචර්යාවක් ආරක්ෂා කරනවා පොයේ දවසට ඒත් එක්කම අපේ හාමුදුරු සිහිපත් කරන්නේ ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රිය සංවර සීලය මේ චන්දරාග ප්‍රහාණයට අතිශයින්ම වැදගත් කියන කාරණය මේ අවධානය කරන්නේ. පැහැදිලිවම. එහෙමයි. එතකොට දැන් පෝයේ දවසේදී ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර වනවා වගේම ඉන්ද්‍රිය සංවර සීලයෙන් සංවර වෙන්න නම් මොනවද අපේ පින්වතුන් පුරුදු කරන්න ඕන? කොහොමද අපේ හාමුදුරනේ රූපයක් දැකලා ඒ රූපෙන් ඇලීමක් හෝ ගැටීමක් ඇති වෙනවනම් කොහොමද ඒ ඇලීම ගැටීම නවත්ත ගන්නෙ? ඔව්. දැන් ඇත්තටම දැන් බුදුරජාණන් වහන්සේ දැන් බලන්න දැන් රූප පේනවා කියලා අපිට ඇස් දෙක වහගන්න කියලා කිව්වේ නෑනේ. ඉතින් එහෙමනම් අපිට දැන් රූපයක් දැක්කහම පුතත්ජන මනසට ඇත්තටම ඉතින් ඇලීමක් හරි ගැටීමක් හරි ඇති වෙනවා මූලික වශයෙන්. එහෙමයි. දැන් අපි සාමාන්‍යයෙන් කල්පනා කළොත් ස්වාමීන් වහන්සේ දැන් මේ ඇහැට අපි රූපයක් දකින්නේ නිකන් නෙවෙයිනේ. ඉබේ දකින්නව නෙවෙයි. සංසාරයේ කරගත්ත කුසල විපාකයක් හෝ අකුසල විපාකයක් නිසා තමයි අපි රූපයක් දකින්නේ. ඒකනේ මේ තථාගත ධර්මයේ පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. මේ ධර්මයේ තුල කිසිවක් ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. හැම දෙයකටම හේතුවක් තියෙනවා. එතකොට දැන් බලන්න අපි ඇහෙන් ලස්සන රූපයක් දකිනවා. අපි ඇහෙන් ලස්සන රූපයක් දකින්නේ සංසාරයේ කරගත්ත කුසල විපාකයක් නිසා. කුසල විපාකයක් නිසානේ දැන් අපි සැප විඳිනවා කියලා කියන්නේ ලස්සන රූප, ලස්සන කැමැති ශබ්ද, කැමැති ආග්‍රහණ, කැමැති රස, කැමැති පහස ඕකනේ සැප කියන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි ඇහැ විතරක් ගමුකෝ. එතකොට ඇහෙන් අපි ලස්සන රූපයක් දකින්නේ සංසාරයේ කරගත්ත කුසල විපාකයක් නිසා. එතකොට දැන් බලන්න මේකේ තියෙන ස්වභාවය ඒ කුසල විපාකයක් නිසා අපි දැකපු ලස්සන රූපය අපිට දකින්නකොට ඇති වෙන්නේ අකුසලයක්. මොකද ධර්මයේ පුරුදු කරලා නැත්නම් ඇති වෙන්නේ ලෝභයක්. එතකොට බලන්න දැන් අපි කුසලයක් කරලා තමයි ලස්සන රූපේ දැක්කේ. නමුත් මේ ජීවිතයේ ධර්මයේ දන්නේ නැත්නම් සිහිය නුවණ දියුණු කරලා නැත්නම් යෝනිසෝ මනසිකාරයක් පුරුදු කරලා නැත්නම් කෙලින්ම ඇති වෙන්නේ ලෝභය. දැන් උදාහරණයකට ගත්තොත් අපේ හාමුදුරනේ සමනානංච දස්සනං ඒතම් මංගල මුත්තමං කියලා හාමුදුරු කෙනෙක් දැකීම කියන්නේ අතීත කුසලයක විපාකයක්. හැබැයි හාමුදුරු දැකලා උදේ පාන්දරම කේන්ති ගන්න හැටි ඉන්නවනේ. නේද අපේ හාමුදුරනේ? දවසම කාලකන්ණි මේ වගේ කෙනෙක් දැක්කා කියලා. එතකොට ඒ අර රූපය අයෝනිසෝ මනසිකාරයෙන් පරිහරණය කරපු නිසා නේද? ඒ පැහැදිලිවම සාන්ත ඒ අයෝනිසෝ මනසිකාරයෙන්. ඇත්තරම දැන් මම කියාගෙන ආපු දේ ඇත්තරම ස්වාමීන් වහන්සේ. එතකොට දැන් බලන්න දැන් අපි ලස්සන රූපයක් දැක්කා. මේ ජීවිතේ අපි ධර්මයේ දන්නේ නැති හින්දා ඒ වගේම යෝනිසෝ මනසිකාරයක් අපිට නැති හින්දා සති සම්පජාඤ්ඤයක් නැති හින්දා අපිට අකුසලයක් ඇති වුණා. එහෙම. ලෝභය නැති වෙන්නේ. ඒ වගේම සවන්නත් අපි සංසාරේ අකුසලයක් කරලා අපි අකමැති රූපයක් දැක්කත් අපිට ඇති වෙන්නේ අකුසලයක්. ඒ අකමැති රූපයක් දැක්කම ගැටීමනේ ඇති වෙන්නේ. එහෙම. ඒතකොට දැන් බලන්න මේ පුත්තජන කමට තියෙන කියන්නේ මහාන කෙනෙකුට තේරෙන්න පුළුවන් හරි අසාධාරණයක් වගේ. මොකද සසර කුසල් කරලා රූපයක් දැක්කත් මේ ජීවිතයේ ධර්මයේ දන්නේ නැත්නම් අකුසලයට යනවා. සසර අකුසල් කරලා අපි අකමැති රූපයක් දැක්කත් ඒත් මේ ජීවිතයේ ධර්මයේ දන්නේ නැත්නම් ඒත් අකුසලයක් සිද්ධ වෙන දේශය ඇති වෙනවා. දැන් සසර අකුසල් කරලා නරක රූප දැකලා මේ භවයේදී ධර්මයේ දැකලා තියෙන කෙනෙක් ඒ නරක රූපය උපකාර කරගෙන ධර්මයේ තුලින් විමුක්තිය සලස ගන්න පුළුවන්. පැහැදිලිවම සංස ඒකයි ධර්මය අපි දන්නවා නම් එහෙම. අපි සසර කුසල් කරලා ලස්සන රූපයක් දැක්කත් සසර අකුසල් කරලා අවලස්සන නැත්නම් අකමැති රූපයක් දැක්කත් ධර්මයේ දන්න කෙනාට ඒ හැම දෙයක්ම අනිත්‍ය හැටියට දාන්න පුළුවන්.
දැන් සසර කවුරු හරි කෙනෙක් අකුසල් කරපු හින්දා පව් කරපු හින්දා මේ භවයේ බැනුම් අහන්න වෙනවා. යන තැන බැනුම් අහන්න වෙනවා. එතකොට එයා ඒකට ප්‍රතිචාර දක්වලා ආයෙ බනින්න යන්නේ නැතුව මේ වෙලාව තමයි මට මෛත්‍රිය පුරුදු කරන්න තියෙන වෙලාව කියලා මෛත්‍රිය දිනු කරලා සමාහට එය සමත විපස්සනා විදිහට වඩලා විමුක්තිය සලස ගන්න පුළුවන් නේද? පුළුවන්. ඇත්තට මේකයි ධර්මය අපිට මේ ජීවිතේ ධර්මය අපේ ධර්මයෙන් පොහොසත් නම් ධර්මයේ ප්‍රගුණ කරලා තියෙනවා නම් අපිට ඒකෙන් ලැබෙන ප්‍රතිඵල තාම විශිෂ්ටයි. එහෙම අපහන අවසාන වශයෙන් අපි දැන් කාල වේලාවත් ටිකෙන් ටික ඉක්මලා යන නිසා මේ සූත්‍ර දේශනාවට අපේ අවධානය යොමු කළොත් අපේ හාමුදුරනේ දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ සූත්‍ර අවසානයේ සිහිපත් කරනවා කොටිත මහරහතන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ කොහොමද මේ අරමුණු පරිහරණය කරන්න කියලා. එතකොට දැන් භාග්‍යවතුන් වහන්සේටත් ඇහක් තියෙනවා. උන්වහන්සේගේ ඇස්වලටත් රූප පේනවා. එතකොට උන්වහන්සේ ඒ අරමුණු හමුවේ චන්දරාගය ඇති කරගන්නවද? කොහොමද භාග්‍යවතුන් වහන්සේ ඒ දේ කරන්නේ? එතකොට උන්වහන්සේලා අනුගමනය කරපු ප්‍රතිපදාව අපිට අනුගමනය කරන්න පුළුවන්ද කියන එක අපි විග්‍රහ කරගමු. ඔව්. ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් මේ ආයතන 6 පිළිබඳව අපි විශේෂයෙන්ම මේ අවසාන වශයෙන් හිතන්න ඕනේ මෙන්න මෙහෙම. මේ ආයතන 6 කියලා කියන අර යවකලාපි කියන සූත්‍රයේ මට මතක් වෙනවා. දැන් ඒකෙදී තියෙන යව කියලා කියන්නේ ධාන්‍ය වර්ගයක්නේ. එහෙමයි. අපි වී කියලා ගමුකෝ කවුරුත් දන්නවා වී මිටියක්. වී මිටියක් අරගෙන සතර මං හන්දියක දාලා නැත්නම් ඒ වගේ කමතක් වගේ තැනක දාලා පුරුෂයෝ 6 දෙනෙක් ලොකු පොළු වලින් අර වී මිටියට ගහනවා. ඒ පුරුෂයෝ 6 දෙනෙක් පොළු 6කින් අර වී මිටියට ගහනවා තැලෙන්න. දැන් මේ වී මිටිය හොඳටම තැරිලා තියෙන්නේ. මේ තැරිලා තියෙන වී මිටියට තවත් බල සම්පන්න පුරුෂයෙක් තම ලොකු ලීයකින් අර තැරිලා තියෙන වී මිටියට තවත් ගහනවා. අන්න ඒ වගේ කියනවා බුදුරජාණන් වහන්සේ මේ අසුතවත් පුතත්ජනයාගේ ස්වභාවය. ඒ කියන්නේ අපි මේ ඇහැ යම් කිසි තැනක තියෙනවා නම් එතන තියෙන දුකමයි. යම් කිසි තැනක මේ රූප තියෙනවා නම් එතන තියෙන දුකමයි. මේක අපි තේරුම් ගන්න ඕන. එතකොට දැන් බලන්න මේ ඇහැ නිසා අපි කොච්චර තැරිලා තියෙනවද? කන නිසා කොච්චර තැරිලා තියෙනවද? නාසය, දිව, කය මේ සිත නිසා අපි කොච්චර තැරිලා තියෙනවද? ඉතින් අර පොළු පහරවල් 6කින් තැලෙනවා වගේ මේ ආයතන 6 නිසා අපි පුදුම විදිහට තැරිලා තියෙනවා. මොකක්ද අපි හන්නේ තැලෙනවා කියලා අදහස් කරන්නේ එතන? තැලෙනවා කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම බලන්න දැන් අපි මොනතරම් පීඩාවටපත් වෙලා තියෙනවද? දුකටපත් වෙලා තියෙනවා. කොහොමද ඇහැ නිසා දුකටපත් වෙන්නේ කියන උදාහරණයක් මතක් කරගන්න. ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් ඇහැ නිසා මොනතරම් දැන් මේ ආයතන 6 හරහානේ හැමදේම සිද්ධ වෙන්නේ. එහෙමයි. දැන් අපි සැප විඳිනවා කියලා කියන්නේත් මේ ආයතන හරහා වෙන ක්‍රියාදාමයක්. එහෙමයි. වෙන දෙයක් නැහැනේ. දැන් මේ ආයතන හරහා ගනු ලබන අරමුණු වලට තියෙන බැඳීම නිසාම තමයි අපි මේ ලෝකෙට ඇවිල්ලත් තියෙන්නේ. ඔව් පීඩාවටපත් වෙනවා. එතකොට ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් ඇති වෙලා තියෙන්නේ ඒ හින්දාමයි. ඒ හරහාමයි. දැන් ඇත්තටම සරලම උදාහරණයක් ගත්තොත් දැන් අපි දැන් මේ ආයතනයන්ගේ මොනවා හරි කෙනෙක් දැකලා හරි අහලා හරි අපි බැඳීමක් ඇති කරගන්නවා. ඉතින් බලන්න සානසේ බැඳීම වුණත් දැන් මේ ලෝකේ චන්දරාගේ නිසානේ හැම දුකක්ම අපි විඳින්නේ. එහෙමයි. දැන් අර භද්‍රක ගාමිනී තථාගතයන් වහන්සේ ළඟට ඇවිල්ලා භද්‍රක කිව්වනේ. භද්‍රක කිව්වා ස්වාමීනි භාගතුන් වහන්සේ මට මේ ඉන්න ආසනයේදීම මට මේ දුක හටගන්නේ කොහොමද කියලා දෙන්න කියලා. එහෙමයි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළේ මම අතීතෙන් කියන්නෙත් නැතුව අනාගතෙන් කියන්නෙත් නැතුව වර්තමානෙන් කියන්නම්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ භද්‍රකකින් ඇහුවේ ඔයාගේ ගම උරුවෙලකප්ප කියන ගමේ ඉන්නවද සමහර අය ඒ අයට මොකක් හරි විපත්තියක් කරදරයක් පීඩාවක් මරණයක් සිද්ධ වුණොත් ඔයාට දුක හිතෙන්නේ නැති පිරිසක් ඉන්නවද? එහෙමයි භාගතුන් වහන්සේ ඒ ගමේ ඉන්නවා සමහර මිනිස්සුන්ට දුකක් කරදරයක් පීඩාවක් වුණොත් මට කිසිම ප්‍රශ්නයක් නැහැ මට ඒ අය උන්නත් එකයි මලත් එකයි. හැබැයි ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඔය ගමේම ඉන්නවද ඒ වගේ දුකක් කරදරයක් පීඩාවක් වුණාම Tamanට මහ වේදනාවක් දැනෙන. ඔව් එහෙම පිරිසකුත් ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක හරි පුදුම දෙයක් නේ. දැන් එකම ගමේ පිරිසකට
විපත්තියක් වුණාම ඔයාට දැනෙනවා. විපත්තියක් වුණ නැති වුණාම ඔයාට ඒ සමහර අයට විපත්තියක් වුණාම ඔයාට දැනෙනවා. අනිත් අයට විපත්තියක් වුණාම ඔයාට දැනෙන්නේ නැහැ. ඉතින් මේකට හේතුව මොකක්ද කියලා එයාගෙන්ම ප්‍රශ්න කරනවා. ඉතින් භද්‍රක ගාමිණී බොහොම ඥානවන්තයි. එයා පිළිතුරු දුන්නේ මොකද්ද? ස්වාමීනි මට මේ එකම ගමේ පිරිසකට විපත්තියක් වුණාම වේදනාවක් දැනෙන්නේ ඒ අය කෙරෙහි මගේ තියෙන චන්දරාගය නිසා. මේ කැමැත්ත නිසා. එතකොට බලන්න මේ පින්නතුල්ලා වුණත් හොඳට කල්පනා කරලා බලන්න මේ ඇත්ත මේ ජීවිතේ යම් බඳු දුකක් විඳලා තියෙනවා නම් ඒ සෑම දුකක්ම විඳලා තියෙන්නේ මේ කැමැත්ත මුල් කරගෙන. ඉතින් එහෙමනම් දැන් අර අපි යවකලාපි සූත්‍රයේ අතරම ස්වාමීන් වහන්සේ එතනදී ගත්තොත් අර ආයතන 6 නිසා පුදුම විදිහේ පීඩාවකටපත් වෙලා අර හත් වෙනුව අර වීමිටිය තවත් පොල්ලකින් නැත්තම් බල සම්පන්න පුරුෂයෙක්ගෙන් නැවත තැලෙනවා වගේ නැවත භවයක් අපි ප්‍රාර්ථනා කරනවා නම් බුදුරජාණන් වහන්සේ වදාරනවා අර හත් වෙනි පුරුෂයාගෙන් නැවත අර වීමිටිය තැලෙනවා වගේ. ඒ කියන්නේ මොකද අපි නැවත භවයක් ප්‍රාර්ථනා කරනවා කියලා කියන්නේ මේ හැමයි ලැබෙන්නේ මේ කනමයි මේ නාසයමයි මේ දිවමයි මේ කයමයි මේ ආයතන ටිකමයි ලැබෙන්නේ ආයෙත් දුකම තමයි. එහෙමනම් අපි කෙසේ හෝ මේ ධර්මය උපයෝගී කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ මේ ප්‍රතිපත්ති මාර්ගය මුල් කරගෙන සීල සමාධි ප්‍රඥාවන් දියුණු කරගෙන මේ චන්ද්‍රාගේ නැති කරන්නට මාර්ගය හදා ගන්නට ඕන. එහෙම අපහන්තුනේ බුදුරජාණන් වහන්සේටත් මේ සූත්‍රයේ සඳහන් වෙන විදිහට සාරිපුත්ත මහරහතන් වහන්සේ පවසන විදිහට බුදුරජාණන් වහන්සේටත් ඇහැක් තියෙනවා. උන්වහන්සේගේ ඇහැටත් රූප පේනවා. බුදුරජාණන් වහන්සේටත් කනක් තියෙනවා. උන්වහන්සේගේ කනටත් ශබ්ද ඇහෙනවා. ඒ වගේ උන්වහන්සේට ඉන්ද්‍රිය තියෙනවා. ඒ ඉන්ද්‍රයන්ට අරමුණු ගොදුරු වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ අරමුණු පරිහරණය කරන්නේ ඡන්ද රාගයෙන් තොරව. ඒතර ඡන්ද රාගය ඇති වෙන්නේ කැමැත්තෙන් බැඳී යාම ඇති වෙන්නේ අරමුණෙහි යථාර්ථය හරියට තේරුම් ගත්තේ නැති නිසා. තව විදිහකින් කියනවා නම් අරමුණේ හැටි දකින්න නැතිකම නිසා. හැටිය කියන්නේ මොකක්ද? ස්වභාවය. ස්වභාවය තමයි වෙනස් වීම, අනිත්‍යය. මේ ලෝකයේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන හැම අරමුණකම ස්වභාවය තමයි ඇති වෙලා නැති වෙලා යන එක. අනිත්‍ය ධර්මතාවය. ඒ ඇති වෙලා නැති වෙලා යන එක අපිට ඕන විදිහට පාලනය කරන්න බෑ. ඒක තමයි අනත්ත කියන්නේ. එවන් දේවල් වල චන්දරාගයෙන් බැඳිලා හිටියොත් උරුම වන්නේ දුක විතරයි. අන්න ඒ නිසා මේ ත්‍රිලක්ෂණය දකින කෙනා මොකද කරන්නේ? කිසිම අරමුණක චන්දරාගෙන් බැඳෙන්නේ නැහැ. අරමුණු පරිහරණය කරනවා. රූප බලනවා, ශබ්ද අහනවා, ගන්ධ සුවඳ ආග්‍රහණය කරනවා. ඒ සියලු අරමුණු පරිහරණය කරනවා. හැබැයි චන්දරාගෙන් නොබැඳී. අන්න ඒ විදිහට අපිත් කටයුතු කළොත් ඒ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා පත්වෙච්ච ඒ උත්තරීතර තත්වයට අපේ හිතත් පත් කරගන්න හැකියාව තියෙනවා. ඒ සඳහා මේ චන්දරාග ප්‍රහාණය සඳහා අපි මොකද කරන්න ඕන? සීල සමාධි ප්‍රඥාවන්ගෙන් සමන්විත වූ බ්‍රහ්මචර්යාව පුරුදු කරන්න ඕන. ආර්ය ශ්‍රාංගික මාර්ගය පුරුදු කරන්න ඕන. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සඳහන් වෙන සීල කොටසෙන් අපේ හිතේ ඇතිවෙන චන්දරාගය තදංග වශයෙන් යටපත් කරලා ආර්ය ශ්‍රාංගික මාර්ගයේ හැඳින්වෙන සමාධි කොටසෙන් අපේ හිතේ තදංග වශයෙන් යටපත් කරපු චන්දරාගයේ ඝනත්වය තුනී කරලා දාලා ආර්ය ශ්‍රාංගික මාර්ගයේ හැඳින්වෙන ප්‍රඥා කොටසෙන් හිතේ තියෙන චන්දරාගය තුනී වෙලා තියෙන චන්දරාගය මුලින් උපුටලා දැමීම තුළ අන්න බ්‍රහ්මචර්යාවේ පරම ඵලය වන ඒ විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්න, නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් බුදු පියාණන් වහන්සේ අන්න ඒ විදිහට අරමුණු දිහා බලන නිසා උන්වහන්සේ චන්දරාගෙන් තොරව අරමුණු පරිහරණය කරන නිසා උන්වහන්සේගේ සිත නිකලෙස් සිතක් බවට පත් වුණා. එහෙනම් අපිත් මේ කියන බැමි වලින් නිදහස් වෙන්න අපිට බෑ
ඇහැක් තියනකං රූප නොදැක ඉන්න. කනක් තියනකං ශබ්ද නොඅසා ඉන්න. නහයක් තියනකං ගඳ සුවඳ ආග්‍රහණය නොකර ඉන්න අපිට බෑ. ඒවා ඒ අතර සම්බන්ධය සිද්ධ වෙනවා. හැබැයි ඒ සම්බන්ධතාවය අනුව වෙන සාංශාරික බැඳීම අපිට ලිහන්න පුළුවන්. ඒ සාංශාරික බැඳීම ලිහන්න නම් කුමක්ද කරන්න ඕන? අන්නර ඡන්ද රාගය නැති කරගන්න සියලු අරමුණු දිහා විපස්සනා නුවණින් බලන්න පුරුදු වෙන්න ඕන. ඉතින් මීට වැඩි අපිට සාකච්ඡාව දික් කරන්නට වේලාව ඉඩකඩ සලසා දෙන්නේ නැහැ. අපි අද ඊටාම ප්‍රයෝජනවත් ධර්ම සාකච්ඡාවක නියලුණා කියලා මා විශ්වාස කරනවා. ඉතින් අපි බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානෙ ඔබ අපහා බෙදා හදා ගනිමින් මේ ස්ථානයට වැඩම කරලා සුවිශේෂ ධර්ම දානයක් සිදු කළ අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ අතිපූජනීය මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට අපේ හෘදයාංගම පුණ්‍යානුමෝදනාව මේ වෙලාවේදී සිද්ධ කරනවා. ඒත් එක්කම අද ධර්ම සාකච්ඡාව සඳහා දායකත්වයේ දරා කටයුතු කළේ මාකේවිට පදිංචි තිස්ස සහ සුජාතා ගුණසේකර යුවල, කුරුණෑගල දොරටියාවේ පදිංචි පරාක්‍රම සහ ජානකී කුලතුංග යුවල, කුරුණෑගල වැහැර පදිංචි මෛත්‍රී සහ ලංකා විජේසිංහ යුවල සහ කොළඹ පදිංචි චන්ද්‍රාතු කෝරළ මහත්මනිය. ඉතින් මේ දායකත්වයේ දරා කටයුතු කරන පින්වතුන් බලාපොරොත්තු වෙනවා මියගිය දෙමාපියන් ඇතුළු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. බොහෝ දිනාට ධර්මයේ ශ්‍රවණය කරන්න, දහම් ගැටලු විසඳා ගන්න ඉඩ අවකාශ සලසා දෙමින් මේ සිදු කළ ධර්ම දානමය කුසල බලයෙන් මේ පරලෝසපත් දෙමව්පියන් ඇතුළු සියලු ඥාතීහු සුවපත් වෙත්වා. ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දිනාගෙම පරලෝසපත් සියලු ඥාතීහුද අතිපූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේද පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා කියලා සාදු කියලා පින් දෙන්න. ලෝකියත් සම්බුද්ධ ශාසනයත් සුරකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියන්ගේ දේවාශීර්වාදයේ රැකවරණය දායකත්වයේ දරා කටයුතු කරපු පින්වතුන් හැම දිනාටමත් මේ සදහැ සම්පන්න පින්වතුන්ට ලෝ පුරා විහිදී විසිරී පැතිරී සිටමින් මෙම සාකච්ඡාව නැරඹු ශ්‍රවණය කළ පින්වතුන් හැමටත් බෞද්ධ කාර්ය මණ්ඩලයේ හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය සිද්ධ කරත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් දෙමු. මේ උතුම් කුසල් බලෙන් පින්වත් ඔබ සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව චිර ජීවනීය වේවා, මෙලව සුව වේවා, පරලොව සුව වේවා, හැකිතරම් ඉක්මනින් උතුම් අමා මහ නිවන් සුවත් සැලසේවා කියලා අපි සිතින් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න.